ඔබ දන්නවා අපේ බුද්ධ ශාසනයේ මහා දානපති දායකයෙක් හිටියා. ඒ දායකයා තමයි සවැත් නුවර ජේතවනාරාමයේ හදලා බුදුරජාණන් වහන්සේට පූජා කළේ. ඉතින් මේ දායක පින්වතා තමන්ගේ සම්පූර්ණ ධනෙ බුද්ධ ශාසනය වෙනුවෙන් වියදම් කළා. බුදුරජාණන් වහන්සේගෙන් නොයෙක් ධර්මය ඇසුවා. ආර්ය සංඝයා කෙරෙහි බොහෝ පෑදිලා හිටියා. සෝවාන් ඵලයට පත් වෙලා හිටියා. මේ දායක පින්වතාගේ නම අනේපිඬු සිටුතුමා. මේ අනේපිඬු සිටානන් මිය පරලොව ගිහින් තුසිත දිව්‍ය ලෝකේ උපන්නා. එතකොට මේ සෝවාන් ඵලයට පත්වෙච්ච අනේපිඬු සිටානෝ මිය පරලොව ගිහින් කොහෙද උපන්නේ? තුසිත දිව්‍ය ලෝකේ. ඒ තුසිත දිව්‍ය ලෝකේ උපන්න අනේපිඬු අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ඇවිල්ලා ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. සංඝ ඍෂීන් වහන්සේලා වැඩ ඉන්නවා. ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා දැකලා මහා ප්‍රීති සොම්නසින් ප්‍රීති වාක්‍ය පවසලා දෙව්ලොව ගියා. ඒ අනේපිඬු සිටුතුමා මනුස්ස ලෝකේ ඉන්නේදී භාග්‍යවතුන් වහන්සේගේ දායකයෙක් වශයෙන් ඉඳෙද්දී බුදුරජාණන් වහන්සේ එතුමාට වදාළ දේශනයක් අද අපි ඉගෙන ගන්නේ. මේ දේශනේ සංයුත නිකායේ තියෙන්නේ පංච භය වේර සූත්‍රය. මේ පංච භය වේර සූත්‍රයේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ අනේපිඬු සිටුතුමාට. අපට මේවා හරි උපකාරයි. ඒ කියන්නේ දැන් බලන්න බුද්ධ දේශනාවේ තියෙනවා අපි ගත්තොත් සෝතානුදත සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා. සවන් දීම තුළ අපිට ලැබෙන ප්‍රතිලාභ. ඊළඟට සංඛාරුප්පත්ති සූත්‍රය කියලා මේ මිනිස්යන්ට උපදින්න තියෙන අවස්ථාවක් ගැන සූත්‍ර තියෙනවා. එතකොට මේ කාලේ මිනිස්යන්ට තියෙන ලොකුම ගැටලුව මොකද්ද කියලා අපි කියලා තියෙනවා. මොකද්ද මිනිස්යාට මේ කාලේ ලොකුම ගැටලුව? යෝනිසෝ මනසිකාරය නැතිකම. ඊළඟ ගැටලුව උඩඟුකම. ඒ උඩඟුකමෙන් වරදින වැරදිල්ල තමන්ටමත් නිවැරදි කරගන්න බෑ. ඇයි? තමන්ගේම උඩඟුකමින් තමයි වැරද්ද වෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙකුට මේ බුද්ධ දේශනාව ගැන අපි කම්ම බුද්ධ දේශනාවේ තියෙනවා දිව්‍ය ලෝක විස්තරය. එතකොට ඒක කවුද දේශනා කරේ? බුදුරජාණන් වහන්සේ. ඇයි එහෙම එකක් දේශනා කරන්නේ? මිනිස්යාට දෙවියන් අතරේ රැකවරණයක් තියෙන නිසා. දැන් උන්වහන්සේගේ අර බාලපඬිත සූත්‍ර දේශනාවෙත් උන්වහන්සේ ඒක දේශනා කළා. මහණෙනි, දිව්‍ය ලෝකය කියලා කියන්නේ කේවල පඬිත භූමි, සත්පුරුෂ භූමි, සත්පුරුෂයන් උපදින තැන කිව්වා. මෙහි තෙරුවන් සරණ ගියපු කෙනා සත්පුරුෂ භූමියට ගරහනවා. කොහොමද ගරහන්නේ? දිව්‍ය ලෝකය යනවා කියන්නේ කාම ආශාව. අපිට ඕනේ නිවනයි කියලා ගරහනවා. ගරහා පෙන්눔 කරන්නේ තමන්ගේ මෝඩකමමයි. මෝඩයන්ට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ, නෝනෙත්තන්ට. නෝනේ ලක්ෂණය තමයි මධ්‍යස්තව කල්පනා කරන්න පුළුවන් බව. එතකොට බුද්ධිමත් මිනිසෙකුගේ ලක්ෂණයක් තමයි මධ්‍යස්තව යමක් විමසන්ට පුළුවන්කම.
එතකොට දැන් අපේ සාමාන්‍ය ව්‍යවහාරය කියනවා පිරුණු කලේ දිය නොසැලී කියලා. ඒ කියන්නේ ගොජ ගොජ ගගා සද්ද දෙන්නේ නොපිරුණු කමමයි. ඒ කියන්නේ පිරිච්ච කලේ නිහඬව ඉන්නවා කියනවා. ඒ වගේ බුද්ධිමත් මනුස්සයාගේ ස්වභාවය තමයි මේ හිතට එන ආවේග පස්සේ යන්නේ නැහැ. බුද්ධ දේශනා තියෙනවා නම් ඒ බුද්ධ දේශනාව ගෞරව සම්ප්‍රයුක්තව පිළිගන්නවා. ශාස්ත්‍රීය ගෞරවය ඇති කරගෙන ඉන්නවා. දැන් අපි ගත්තොත් අනේපිට සිරිතම මෙහෙම දේශනා කරාම අනේපිට සිතානෝ භාග්‍යවතුන් වහන්සේට වදාලේ නෑ අනේ භාග්‍යවතුන් වහන්සේ මට ඔය එපා. මට ඉක්මනට නිවන් දකින්න දහමක් කියන්න කියලා එහෙම කතාවක් නෑ. අනේපිට සිරිතමා එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිගන්නවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ තමයි මිනිසයාට සුගතිය උපත පිණිසත් කරුණු පෙන්වා දෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ නිසා දිව්‍ය ලෝක පිරෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. දැන් මේ මිනිස්යන්ගේ තියෙන ආකල්ප අනුව දිව්‍ය ලෝකෙ හිස් වෙන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ නිසා. ඒ මිනිස්සුන්ට දිව්‍ය ලෝකෙ එක්කෙනෙකුටත් යන්න තියන්නේ නැහැ. ඔක්කොම පිරිනවම් පාන්න ඕනේ. ඉතින් ඒ වගේ සාමාන්‍යයෙන් මේ වර්තමාන මිනිස්සුන් මෝඩ කමේ බැහැලා ඉන්න ලෝකෙක තමයි අපි මේ දහම් කරුණු කියන්නේ. අපිට ඒ නිසා මේ මිනිස්යාට අර විචාරාත්මකව එහෙම නැත්නම් මධ්‍යස්තව විචාර බුද්ධියෙන් බලන්න හැකියාව අඩුයි. ඒ නිසා සමහරු කියනවා දිව්‍ය ලෝකේ යන්න ඕනේ නැහැ. දෙවියන් අතර යන්න ඕනේ නැහැ. රාග දේශ මොහ නැසලා අදාදම පිරිනම් පාන්න තියෙන්නේ. ඕක අපිද කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේද? ඕක කවුද කිය යුත්තේ? බුදුරජාණන් වහන්සේ. එතකොට මහණෙනි මේ විදිහට බුද්ධානුස්සතිය වඩන්න, මේ විදිහට ධම්මානුස්සතිය වඩන්න, මේ විදිහට සංඝානුස්සතිය වඩන්න, මේ විදිහට සීලානුස්සතිය වඩන්න, මේ විදිහට දේවතානුස්සතිය වඩන්න කවුද ඒවා කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් මේ බණ චුට්ටක් කටියේ ගාගෙන භාග්‍යවතුන් වහන්සේවත් ඉක්මව යන්න කල්පනා කරන එකෙන් තමන්ටම හානි වෙනවා මිසක් වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ. තමන්ටම හානි වෙනවා. මොකද හේතුව බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ නමක් සම්පප්පලාප කියනවද? හිස් වචන. නෑනේ. බුදුරජාණන් වහන්සේ තමයි මිනිස්යාව සුගතියට සමාදන් කරවන්නේ. එතකොට උන්වහන්සේ ධර්ම දේශනා කිරීමේදී උන්වහන්සේට බුදු නුවණ කියලා එකක් තුල පිට අනේද උන්වහන්සේ ධර්ම දේශනා කළේ. උන්වහන්සේට තිබුණා බුද්ධ ඥාන. ඒ බුද්ධ ඥාණයෙන් බලා තමයි ධම් දේශන්නේ. අපි ඉගෙනගත් ආලවක සූත්‍රය. ආලෝක සූත්‍රයේ ඒ ආලෝක දමනයේදී බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දමනේ ආලෝක දමනය කරාම මේකේ ප්‍රතිඵලය තමයි ආලෝක සෝවාන් ඵලයට පත් වීම දැක්කා. ආලෝක තුළ යෝනිසෝ මනසිකාරය තියෙනවා දැක්කා. දැන් ආලෝක තාමත් ඒ යක්ෂ ආත්මෙම දැන් දිව්‍ය රාජ බවට පත් වෙලා තාම ඉන්නවා. සෝවාන් පුද්ගලෙක්. වර්තමාන මිනිස්යන්ගේ කතාවේ හැටියට දිව්‍ය ලෝකේ යන්න විදියක් නැහැ. තෙරුවන් සරණ ගියාට පස්සේ ඔක්කොම පිරිනමන පාන්න ඕනේ. ඒතර කොච්චර වැරදිද බලන්න මේ කතාව. ඒක කාමයටයි ඉතින් ඒක කාමාශාව කීකේ වාද කරනවා. ඒක හිස් බවමයි. ඒක මොකද්ද? හිස් බව. සරණ නැතිකම. සරණ පිහිටව කෙනා ශාස්ත්‍රඥ වහන්සේ කෙරේ ගෞරවයෙන් ඒ ධර්ම කතාව අහලා ඒ ධර්ම කතාවට අනුකූල විදියට ගුණ ධර්මයන්ගේ පිහිටනවා. ඒකට පාවිච්චි කරන්නේ තමන්ගේ යෝනිසෝ මානසිකාරයයි. ඉතින් පින්වත්නි මේ අනේපිඬු සිතානන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය කෙනෙක්ගේ ආර්ය ශ්‍රාවකයෙකුගේ බය වෛර
පහක් සංසිඳී ගියහම බය වෛරය ඇති කරන කරුණු පහක් සංසිඳී ගිය විට කරුණු කීයක්ද? කරුණු පහක් සංසිඳී ගිය විට සෝතාපට්ටි අංගයන් 4න් සමන්විත වූ විට කරුණු කීයකින් සංසිඳිලද? කරුණු පහකින්. මොනවා ඇති කරනද? භවය වෛරය ඇති කරන කරුණු පහ සංසිඳුණට පස්සේ සෝතාපට්ටි අංග 4න් යුක්ත වුණාට පස්සේ ඒ කියේ සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ ඒ කෙනාට අනිවාර්යයෙන්ම පීඨනව අංග කීයක්ද? 4ක්. අංග කියලා කිව්වේ එයාට මේ ගති, ඒ කියන්නේ එයාගේ මේ ගති ගුණ 4ක් පීඨනවා සෝවාන් වෙච්ච කෙනාට. එතකොට මේ ගති ගුණ 4යි අංග 5යි ප්‍රහාණය වෙච්ච අරියෝ චස්ස ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ ආර්ය න්‍යාය ඔහුට මනාකොට නෝනින් දැකලා තියෙනවා. ඔන්න ඊළඟ කාරණේ. කරුණු 3ක් මේක කිව්වා. කරුණු කීයක් කියවුණාද? 3ක් කියවුණා. පළවෙනි එක මොකද්ද? මේ ආර්ය ශ්‍රාවකයාගේ බය වෛරය ඇති වෙන කරුණු 5 සංසිඳිලා. ඊළඟට සෝවාන් වෙච්ච කෙනෙකුට පිහිටන අංග 4 පිහිටලා. ඊළඟට ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දැකලා. කරුණු 3යි. ආන්ගේ කෙනාට තමන් ගැනම තමන්ට කියා ගන්න පුළුවන් කියනවා. කොහොමද කියාගන්නේ? කීන නිරයෝම්හි මම නිරේ උපත සේකරපු කෙනෙක්. කීන තිරච්ඡාන යෝනි මම තිරිසං යෝනි උපත සේකරපු කෙනෙක්. කීන පෙට්ටි විසයෝ പ്രേත උපත සේකරපු කෙනෙක්. කීන අපාය දුක්ගති විනිපාතෝ අපායට වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. සෝතාපන්නෝ මම ආර්ය මාර්ගයට නිවන් මඟට බැසගත්තු කෙනෙක්. අවිනිපාත ධම්මෝ සතර අපායට නොවැටෙන කෙනෙක්. නියතෝ සම්බෝධි පරායනෝ ඒකාන්තයෙන්ම මම නිවන් අවබෝධයේ පිහිට කරගෙන ඉන්න කෙනෙක් කියලා තමන්ටම තමන් ගැන හිතා ගන්න පුළුවන් කියනවා. කියා ගන්න පුළුවන් කියනවා. එතකොට දැන් මේ සහතිකේ කවුද කාගෙනද මේ සහතිකේ දෙන්නේ? තමන් විසින් තමාට. මේ කියන්නේ මුලා වෙලා කරන එකක් නෙමෙයි. අර කියාපු දේවල් තියෙන්න ඕනේ. බොරුවට ඇවිල්ලා අපි ළඟ කියනවනේ සමහර අම්මලා අනේ ස්වාමීනි මං සතර ආපෙන් මිදුණා කියලා අපිත් එක්ක එනවා වාචාල කතා කියන්න. මං තඹේකට ගණන් ගන්නෑ ඒවා. මං දන්නවා මුන්දෙලා බොරු කියන්නේ කියලා. සමහර වෙලාවල කියනවා අනේ මං අනාගාමී ඵලයෙන් යුක්තයි කියනවා. මේ මෝහනේ මොකක් හරි භාවනා කරගෙන යනකොට මොකක් හරි බලියක් පෙන්නිලා ඒක තමයි එක අම්මා කෙනෙක් කිව්වා එයා භාවනා කරලා ඉන්නකොට අදිෂ්ඨාන කළා කිව්වා. එතකොට විෂ්ණු දෙවියෝ ඇවිල්ලා මල් මාලයක් දැම්මා. දාලා වැන්දා කිව්වා මොකද්ද? මෝහනේ. මෝහෙන් මුලා වෙලා අනාගාමි. ඒ හාමුදුරු කියලා දැන් අනාගාමි කියලා. එතකොට තව අම්මලා කියනවා මේ භාවනා කරගෙන ඉද්දි මහා බ්‍රහ්මයා ඇවිල්ලා වැන්දලු මේ අම්මට. මහා බ්‍රහ්මයාට එනං අසනීපයක්. එතකොට මේ වගේ මම්මුලා වෙච්ච කතා අපිත් එක්ක ඇවිල්ලා කියනවා. අපි ඒක ගණන් ගන්නේ නැහැ. ඇයි ගණන් ගන්නේ නැත්තේ? මේවා මේ ධර්මයත් එක්ක ගලපන්න පුළුවන් කතා නෙමෙයි. අපි මහන්සි ගන්නේ මිනිස්සයා බුද්ධිමත් කරවන්නයි. වෙන්නේ නැත්තේ මොකද්ද බුද්ධිමත් වීම? බුද්ධිමත් වීමමයි වෙන්නේ නැති එක. මුලා වීමමයි වෙන්නේ එක. එතකොට අපිට තේරුම් යනවා එහෙනම් මිනිස්යාට මේ කාලේ නැත්තේ යෝනිසෝ මානසිකාරයේ නැති ප්‍රශ්නයක් නොවැ මේ තියෙන්නේ.
එහෙම හිතෙන්නේ කරුණ සහිතව. මොකද මිනිසෙකුගේ ගුණවන්තකමේ වර්ධනයක් වුණා නම් ඒ වර්ධනය වීම ඒ මිනිස්යාගේ ජීවිතය තුළ හැමතිස්සෙම තියෙන්න ඕන එකක්. අපි කියමු සඳුන් ගහක තියෙනවා නම් සඳුන් අරටුවේ යම් සුවඳක් සුගන්ධයක් ඒකේ සඳුන් අරටුවේ හැමතිස්සෙම තියෙන එකක්. ඊළඟට අපි කියමු අරලිය ගහක් තියෙනවා කවුරු හරි කෙනෙක් ඒ අරලිය ගහට පීයකින් යන්නොත් කිරි වැක්කිරෙනවා. කෙනෙක් මේ අරලිය ගහ උදුරලා අවුවේ දානවා. වේලිලා අර කිරි ටික වෙයිලා යනවා. එතකොට අරලිය ගහ කෑ ගහලා කියන්න දෙයක් නැහැ මගේ ගහේ දැන් කිරි නැත කියලා. ඒ කවුරු හරි කොටලා බැලුවොත් කිරි නැහැ. එහෙනම් ඒක මායාවක් නෙමෙයි ඒක ඇත්තක්. මේ ධර්මයේ පුරුදු කරනවා කියන්නේ ඒ වගේ එකක්. මේ මායාවක් නෙමෙයි. මුලාවක් නෙමෙයි. රැවටීමක් නෙමෙයි. ඉතින් ඒකට වමනා කරන බුද්ධිමත් භාවයට මිනිස්යාගේ ගුණවන්තකමක් නැහැ. ඒක තමයි මේ කාලේ මිනිස්යාට වෙදලා තියෙන සාපේ. ධර්ම කතාව යනවා ඕන තරම් දැන්. ධර්මයේ කියනවා. ඉතින් මේ නිසා අපි ඉවසගෙන ධර්මයේ පුරුදු කරන්න ඕනේ. දැන් මං කිව්වේ ඒකයි දැන් මේ අනේපිඬු සිරිතුමා මේ වෙද්දී ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. දැන් භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ සිටියේ කාලේ මේ බෞද්ධයෝ කේන්දර පස්සේ ගියෙත් නැහැ, නැකත් පස්සේ ගියෙත් නැහැ, දේවාල පස්සේ ගියෙත් නැහැ, අනිවින කොඩි වින හදිහුණියන් පස්සේ ගියෙත් නැහැ. තෙරුවන් සරණේ මනාකොට පිළිහිටලා ඒ අහපු බණපදේ පොඩ්ඩ හරි මෙනෙහි කරගෙන ගියා. දැන් කාලේ එහෙම නැහැ. දැන් කාලේ හරීම විකෘති සංකීර්ණයි අවුල් සහගතයි ඇවිසිලා. ඒ නිසා ඒ බුද්ධ කාලේ හිටිය මිනිසුන්ගේ ගතිගුණ මේ කාලේ මිනිසුන්ට නැහැ. ඒක හරිය පැහැදිලි. ඒ නිසා මේ කාලේ මිනිස්සු වඩාත් පරිස්සම් විය යුතුයි. ඇයි මේ කාලේ ගතිගුණ තියෙන්නේ සුගතියට නෙමෙයි දුගතියට. සතර අපායට ගතිගුණ පිහිටලා තියෙන්නේ. දෙවියන් අතර යන්න නෙමෙයි. ඒ නිසා මේ කාලේ මිනිස්සයා ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ වඩාත් ගුණවන්ත විය යුතුයි. වඩාත් ඉවසිලිවන්ත විය යුතුයි. වඩාත් කල්පනාකාරී විය යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටානන්ට මෙහෙම ප්‍රකාශ කරනවා. ගෘහපතිය මේ බය වෛරය ඇති වෙන කරුණු පහ සංසිඳනවා කියන්නේ මොකද්ද? කියන ගෘහපතිය සතුන් ඝාතනයේ දෙන කෙනා. ඒ කිව්වේ ප්‍රාණඝාතයේ දෙන කෙනා. ප්‍රාණඝාතය මුල් කරගෙන මෙලවදීම බය වෛර උපද්දවා ගන්නවා. දැන් අපි ගමක මිනි මැරුමක් වුණා. මරපු කෙනා ගමෙන් පයින්නවද නැද්ද? අයියා කෙරෙහි බය වෛරය හටගන්නේ නැද්ද මේ පුද්ගලයාට? හට ගන්නවා. අනිත් පිරිස ඉන්නේ නැද්ද යාට අවියායුධම හොරාගෙන? එනවා. ඊළඟට සම්පරායිකම්පි බය වේරං පසවති. මරණි මත්තෙත් යාට බය වෛර වලට මෝන දෙන්න සිද්ධ වෙනවා. ඇයි මරණින් මත්තයා කොහෙද යන්නේ? මේ මනුස්ස ලෝකේ මනුස්ස ඝාතනය කරමින් ඉන්න කෙනා මරණින් මත්තේ නිරය යනවා. දැන් අපි කියමු ඔන්න මේ කාලේ මිනිස්සුන්ගේ කාමකෝප බහුලද නැද්ද? කාමකෝප බහුලයි. ඊළඟට Facebook ආදියෙන් තරුණ වයසේ ළමයිම අශීලාචාර වෙලාද නැද්ද? අශීලාචාර වෙලා. මේ ළමයින්ට නුසුදුසු අවස්ථාවේ මේ ළමයි ගැප් ගන්නවා. එතකොට ඒ ළමයි මොකද කරන්නේ? දැන් සමාජයෙන් ඉඩක් නැහැ දරුවා හදන්න. එතකොට දරුවා නසනවද නැද්ද?
එතකොට තරුණ වයසේ මෙයා මනුස්ස ඝාතනයට මනුස්ස ඝාතන අකුසල කර්මය කරන කෙනෙක්ද නැද්ද? මනුස්ස ඝාතන අකුසල කර්මය තමන් රැස් කරනවා. ඒ වගේ රැස් කළා හංගන් ඉන්නවා. අපි කියන්නේ නෑ හංගන් ඉන්නවා. හංගන් හිටියට තමන්ගේ හිතේ මේක තියෙනවා. මරණාසන්න වෙද්දී ඒ කර්ම විපාක එනවා. බය වෛර හට ගන්නවා. මරණින් මත්තේ ගිහින් නිරේ උපදිනවා. උපනුපන් ආත්මයේ මව කුසේ මැරෙනවා. ප්‍රාණඝාතය මහා භයානක එකක්. ඉතින් මේ විදිහට මහා භයානක විදිහේ අකුසල ධර්මයන්ගෙන් යුක්ත වුණාම චේතසිකම්පි දුක්ඛං දෝමනස්සම් පටිසංවේදීති. මානසික දුක් දුම්නස් විඳ විඳ තමයි වාසය කරන්නේ. දැන් අපි කියමු මේ ගබ්සා වලින් දරුවෝ නැසීමේ ආදීනව කියද්දී අපි ගබ්සාව වලට තමන් ගැතින් කෙරිලා නම් එයාට ෂොක් එක වදිනවද නැද්ද? එයා අප්සෙට් යනවද නැද්ද? එයාගේ මනසට දුක් දුම්නස් එනවද නැද්ද? බය වෛරය ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඇති වෙනවා. ඊළඟට ඒක දිගින් දිගට සංසාරයට යනවා. නමුත් ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනාට ඒ බය වෛරය හටගන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනාට ඒ බය වෛරය හටගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය සොරකම් කිරීම හේතුවෙන් මෙලොවදීම බය වෛරයන්ට පාත්‍ර වෙනවා. සොරකම් කරපු පුද්ගලයන් මේ නීතියේ රැහැනට අහුවේ කියන බයෙන් නේද හැංගිලා හිටියත් ඉන්නේ. දැන් අසවල් කෙනා සොරකම් කරලා හිරගත කළා. අසවල් කෙනා සොරකම් කරලා දඬුවම් ලැබුවා. අසවල් කෙනා සොරකම් කළා මේ ආකාරයේ වද බන්ධනයන්ට ලක් වුණා කියලා ආරංචි වෙනකොටම සොරා තැති ගන්නවද නැද්ද? සොරා තැති ගන්නවා. සොරා බයටපත් වෙනවා. සොරා කම්පා වෙනවා. අන් අය දැනගත්තොත් මේ අසවලාය මේ සොරකම කළේ කියලා ඒ සොරාව අන් අයගේ ග්‍රහණයට ලක් වෙනවද නැද්ද? ලක් වෙනවා. ඒ සොරා එතකොට දඬුවමට ලක් වෙනවා. ඊළඟට මරණින් මත්තේ මේ සොරකම් කරන කෙනාගෙන් උපදිනවා නිරේ. නිරේ උපානට පස්සේ අනේක ප්‍රකාර වද බන්ධනයන්ට ලක් වෙනවා. ඊළඟට මානසිකව දුකෙන් දුම්නසින් තමයි වාසය කරන්න වෙන්නේ. හැබැයි සොරකම් නොකරපු කෙනාට ඒ බය නෑ කිව්වා. ඊළඟ එක කාමයේ වර්ධව හැසිරීම. කාමයේ වර්ධව හැසිරීම භයානක විදියට මේ වර්තමානයේ එන්න මේකේ වැඩිවීමක් තියෙනවා. වැඩි වෙලා අනාගතයේ බුදුරජාන් වහන්සේ දේශනා කරා මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙගෙන යනකොට මේ මිනිස්සුන්ට තිරිසන් වගේ වෙනවා කිව්වා. බල්ල බලල්ලු වගේ වෙනවා කිව්වා. මේ මව්, මේ පියා, මේ වැඩිහිටි සහෝදරයා, මේ වැඩිහිටි සහෝදරිය, මේ ගරුකොළ යුත්තා කියන එක මේ කල්පනාව නැතු යනවා කිව්වා. එතකොට ඒ කල්පනාව නැහැ. තමන්ගේ දාහි නිවා ගන්න තමයි කල්පනා කරන්නේ. ආන් මේ මට්ටමට අනාගත මනුස්සයා එනවා කිව්වා. මනුස්සයාගේ ආයුෂ අඩු වෙනකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ වැරදි කාම සේවනයේ හේතුවෙන් බය වෛරය යට ගන්නවා. ඉතින් ගිහි ගෙවල් වල ගත කරන ඔබ හොඳටම දන්නවා මේ ප්‍රශ්නේ. වැරදි කාම සේවනයේ හේතුවෙන් බය වෛර හට ගන්නවා, සමගිය නැතු යනවා, සැකේ හට ගන්නවා. ඊළඟට ගෙවල් දොරවල් වල මේ උයාගත්තු බත් පිඬ කන්ට නැහැ. බඩු අමුට්ටුවක් ගෙනල්ලා සැනසille කාලා බීලා ඉන්න නැහැ. සාඬු සරුවල් ඇති වෙනවා. නිന്ദා අපහාස ඇති වෙනවා. බැන ගන්නවා, ගහ ගන්නවා, ගැරහුම් ලබනවා, පොලිසි ගාන යනවා, නඩුව බෝල්ට පාත්‍ර වෙනවා, කෙලවරන්නේ. මේ වැරදි කාම සේවනේ.
වැරදිකාම සේවනයේ මරණින් මත්තේ ඒ වගේම භයානක විපාක වලට මුහුණ දෙන වැරදිකාම සේවනයේ ගොඩාක් අය උපදින්නේ ගූත නරකේ. නිරේ දුක් විඳලා ඉවරලා ගූත නරකය කියලා ගූත කියලා කියන්නේ අසුචි. ගූත නරකේ සම්පූර්ණයෙන්ම තියෙන අසුචි. අසුචි වලේ තමයි මෙයා උපදින්නේ. ඊට පස්සේ ඒකේ පණුවන්ගේ තමයි පණුවන්ට මෙයා ආහාර වෙන්නේ. මම හිතන්නේ ඉතින් පලාතම ගන්ධසාරි බැරුව ඇති. ඒකේ තමයි ගිහිල්ලා උපදින්නේ ගූත නරකේ. ඉපදිලා ආසූචි කකා ඒකෙම ඉපදිලා ඇයි මේ ආසූචිනේ වලට නෙමෙයි පොරේ අල්ලන්නේ. එතකොට එහෙ තමයි ගිහිල්ලා උපදින්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාමමිත්‍යාචාරයෙන් හේතුවෙන් කායික මානසික දුක් දුම්නස් විඳ විඳා වාසය කරන්න කිව්වා. ඇයි මේ කාමමිත්‍යාචාරයේ හැසිරිල්ලේ මේකේ එපා වීමක් නැහැනේ. මේකේ එපා වීමක් නැහැ. මේකේ සෑහීමටපත් වීමක් නැහැ. මේක නිකන් අර මස්ලී නැතියට බලුලිව කන්නේ කියලා තියෙනවා. ඒ වගේ මේ හිතෙන් මවාගෙන මවාගත්තු දේ පස්සේ කාමයෙන් දුවනවා. මේකේ හිතා අතාරින්න එකක් මේකේ ඇතිවීමක් නැහැ. හිතෙන් අතාරින්න එකක් ඇතිවීමක් නැහැ. මොකද ශරීරයේ කොච්චර දුර්වල වුණත් හිත සෑහීමකට පත් කරන්න බෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මෙයා මහා දුක් දුම්නස් ගොඩකින් වාසය කරන්නේ. දුක් දුම්නස් ගොඩකින් වාසය කරන්නේ. හැබැයි කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන් වෙලා වාසය කරන කෙනෙකුට ওই ප්‍රශ්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන් වෙලා වාසය කරන කෙනෙක්ට ওই ප්‍රශ්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා බොරු කීම. දැන් ඔබ දන්නවා බොරු කීම ගැන බුදුරජාණන් වහන්සේ නිතර පිළිකුල් කරපු එකක්. දැන් ජාතක පොත්වල භාග්‍යවතුන් වහන්සේගේ ජීවිත කතාව බැලුවොත් භාග්‍යවතුන් වහන්සේගේ බෝසත් කාලේ ප්‍රාණඝාතී වෙලා තියෙනවා. බෝධිසත්වයන්ගේ අතින්. හොරකම් වෙලා තියෙනවා බෝධිසත්වයන්ගේ අතින්. වැරදිකාම සේවනයේ වෙලා තියෙන බෝසත්වයන්ගේ අතින්. හැබැයි බොරු කියලා නැහැ. බොරු කීම වෙලා නැහැ. බොරු කීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මහණෙනි බොරු කියන කෙනාට නොකල හැකි පාපයක් නැහැ කියලා. ඕනම පවක් කරනවා කියලා. එතකොට බොරු කියන කෙනාට බොරු කීම හේතුවෙන් මෙලොවදීම බය වෛර හට ගන්නවා. බොරු කියන කෙනා කෙරේ තියෙන විශ්වාසය, ගනුදෙනු කිරීම, කතාබස් කිරීම හැම දෙයක්ම අනතුරුදායකයි ඊට පස්සේ. පරලොව ඒකාන්තයෙන්ම නිරේ උපදිනවා. ඊළඟට හිතේ කිසි සතුටක් හටගන්නේ නැහැ බොරු කියන කෙනාට. එයා ලෝකෙට පෙන්නයි නිකන් hina වෙලා. හැබැයි හිතේ සතුටක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බොරුවෙන් වැළකීලා ඉන්න කෙනාට ඒ ප්‍රශ්න මුකුත් නැහැ කිව්වා. බොරුවෙන් වැළකීලා ඉන්න කෙනාට ඒ ප්‍රශ්න මුකුත් නැහැ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා මෙලෝ වශයෙන් බොහෝ අර්බුද බය වෛර හට ගන්නවා කිව්වා. දැන් මට හිතාගන්න බෑ පින්වත්නි මේ චූටි රට ගැන මේ දිනපතා අපිට පුවත්පත්වල මේ මත්ද්‍රව්‍ය ලක්ෂ ගණන් නානා ජීවිතේට අහලා නැති මත්පෙති, ජීවිතේට අහලා නැති මත්ද්‍රව්‍ය, ජීවිතේට අහලා නැති මත් වර්ග මේ රටට එනවා. මේ තැන් වල හංග විකුණනවා. මේ සාමාන්‍ය මිනිස්යාට තමයි මේ ඔක්කොම දෙන්නේ. පාසල් දරුවන්ගේ ඉඳලා මේකට ඇබ්බැහි වෙලා කියලා දැන් හරියට කෑකොස්සන් ඇහෙනවා. සමහර පාසල් වල
ගුරුවරුන්ට මේ පාසල් ළමයි පාලනය කරගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා කියලා මේ මත්ද්‍රව්‍ය නිසා. ඉතින් මේ විදිහට මේ මත්ද්‍රව්‍ය යාම නිසා හටගන්න සමාජගත අර්බුද මෙතෙකයි කියන්න බෑ. මම එක කතාවක් ඇහුවා. මේ මත්ද්‍රව්‍යයට අබ්බැහි වෙච්ච කොල්ලෙක් අම්මට බේත් දෙනවා කියලා තමන්ගේ මවට නිදිපෙති දෙනවා. මවට නිින්ද යනකම් නිදලා මව සමග අසත් ධර්මයේ දෙනවා. දැන් බලන්න හිතලා මිනිස්යාගේ පිරිහීම කතා කරන එකට බුදුන්ට කරහලා කතා කරන්නේ. අරකට මොකටද මේක මොකටද කතා කරද්දී තුනුරන්ට කරහලා කතා කරන්නේ. වීරයෝ. ක්‍රියාව නීච. කටින් විතරයි ඔක්කොම තියෙන්නේ. ක්‍රියාවෙන් අන්තිම පහත්. ඒ නිසා මේ මත්පැන් මත්ද්‍රව්‍ය ආදී භාවිතා කිරීම භාවිතයට අනුබල දීම ඒ භාවිතයට රුකුල් දීම කවුරු හරි කරනවා නම් ඒ සියලු දෙනා භයානක අකුසල් රැස් කරනවා. ඊළඟට ඒ සියලු දෙනාගේ ඒ සහ ගහනවා දරු පරම්පරාවට සහ ගහනවා. හොඳට බලන්න ඔය මත්ද්‍රව්‍ය මත්පැන් ආදී විකුණලා ජීවත් වෙනාගේ දරු පරම්පරාවම ඉවරයි. පරම්පරාවටම සහ ගහනවා. යහපත් පවුල් විනාශ කළා, කඩාකප්පල් කළා, නැති කරලා දාලා. මරණින් මත්තේ නිරේ. උපනපං ආත්මේ මන්ද බුද්ධික. ප්‍රඥා රහිතව උපදිනවා. හොඳ නරක තෝරා ගන්න බැරිව උපදිනවා. සත්පුරුෂ අසත්පුරුෂ හඳුනා ගන්න බැරිව උපදිනවා. නුවණ නැතුව උපදිනවා. ඇත්ත කියලා බොරුව පිළිගන්නවා. බොරු කියලා ඇත්ත අතාරිනවා. ඒක තමයි මත්ද්‍රව්‍ය විපාක. ඉතින් මෙබඳු නිරේ දුක් විඳලා මනුස්ස ලෝකයමත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණු කෙනාට ඒ ප්‍රශ්නේ නෑ කිව්වා. ඒ ප්‍රශ්නේ නෑ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ගෘහපතිය මෙන්න මේවා තමයි බය වෛරය ඇති වෙන කරුණු පහ. දැන් බලන්න හිතලා මේ අපේ රටේ පොඩි කාලේ ඉස්කෝලේ ඉඳලම පන්සිල් සමාදන් වෙනවා. සෑම කටයුත්තක් පටන් ගන්න කලින්ම පන්සිල් ගන්නවා. තොවිලෙන් නටන්න කලින්ත් පන්සිල් ගන්නවා. එතකොට නමුත් රකින්න කවුරුත් නැහැ. රැකීමක් ගැන කවුරු කතා කරන්නේ නැහැ. තමන්ටම තමන් වංචා කරගෙන ජීවත් වෙනවා. හැබැයි පොඩ්ඩක් යහම මේකට කටනම් හොදට හැකර. කට හැකර කමින් ගරහන්ට නම් ඕන තරම් දතකට මැදන් ඉන්නවා. හැබැයි සීලෙ නැහැ. මේ නිසා තමයි මේ අපි ඇත්ත වශයෙන්ම දැන් බලන්න හිතලා අපි හිඟන්නු ගානට වැටලා ඉන්නේ. අපි මුළු ජාතියෙම හිඟන්නු ගානට වැටලා ඉන්නේ. එහෙන් ලක්ෂ ගානක් අපේ අම්මලා මැද පෙරදගේ ගිහිල්ලා කක්කුසි හොදනවා අනුන්ගේ. මිසදිටුවන්ගේ කක්කුසි හොදනවා. ඉතින් මේ ඇවිල්ලා මහා ඉහලින් කතා කරනවා. ඊළඟට කෙලවර නැතුව ලෝකෙට ණය වෙලා. කුඹුරු අතිපිටි එහිම් පාළු වෙලා. ගමක් ගානි හොරු සල්ලාලය. එහෙන් කෙලවරක් නැති අණිවෙන කොඩි වෙන හදිහුණිය. ගමක් ගානි ශාස්ත්‍ර පොළවල්. කේන්දර නැකත් බලාගත්තු ගමන්. මෙහෙම වෙයිද? මේ බය වෛරය ඇති වෙන කරුණු ටික පියවරක් ගානේ පේනවනේ. මෙහෙම වෙයිද? එතකොට අපිට පේන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කතාවට විතරක් සීමා වෙලා ක්‍රියාවට ලං කරගෙන නැහැ. ඒ සාපි තමයි වැදිලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් පංචශීලයේ මනාකොට පිහිටා සිටිනවා නම් බය වෛරය ඇති වෙන කරුණු නැහැ කියනවා. එතකොට මේ පංචශීලයේ ගැන කියන්නේ.
ඊළඟට සෝතාපට්ටි අංග කීයක් තියෙනවද? 3යි 4යි. සෝතාපට්ටි අංග කියලා කියන්නේ සෝවාන් කෙනෙක්ට පිහිටන අංග. සෝවාන් කෙනෙක්ට පිහිටනවා ප්‍රථම අංගේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිතේ පැහැදීමක් තියෙනවා. කිසි කෙනෙකුට පැහැදීම සොලවන්න බෑ. වෙනස් කරවන්න බෑ. ඇයි හේතුව? තමන්ගේ යෝනිසෝ මනසිකාරයෙන් තමයි මේ පැහැදීම ඇති කරගෙන තියෙන්නේ. කොපියක් නෙමෙයි. කොපිය තියෙනවා නම් යෝනිසෝ මනසිකාරේ නෑ. කොපියනේ තියෙන්නේ. එතකොට කොපිය යෝනිසෝ මනසිකාරේ නැති කෙනාට කරුණ කියලා සැක උපද්දවන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාගේ යෝනිසෝ මනසිකාරය වැඩ කරනවනේ. එතකොට කරුණ සහිතව තමයි හිත පහදවා ගන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන. ඒක කොපියක් නෙමෙයි. ඒක තමන් තුල පිහිටපු එකක්. එතකොට සෝවාන් වෙච්ච කෙනෙකුට තියෙන එකක් තමයි තමන් තුල පිහිටලා බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තයි. කුමකින් යුක්තයිද? නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තයි. ඒ කෙනා කල්පනා කරන්නේ පින්වත්නි මෙලොව නෙමෙයි. ඕන වෙලාවක මෙලොව අතාරිනවා. ඇයි? ධර්මයේ මනාවකට පිළිපෙප කෙනාට මෙලොව පැවැත්ම පිණිස තුනුරුවන් අතාරින්නේ නැහැ. එයා තුනුරුවන්ගේ පිහිටලා මෙලොව පැවැත්ම අතාරිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යා කොහොමද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදයෙන් ඉන්නේ? ඉතිපිසෝ මෙසේ. ඉතිපි කියන්නේ මෙසේ. ඉතිපිසෝ භගවා මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක. දැන් මම දැන් මේ වගේ පොඩි දෙයක්වත් දන්නේ නැත්තම් මට අර එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා. ඒ ස්වාමීන් වහන්සේගේ ආරණ්‍යයට ආපු වයසක උපාසක මහත්තයෙක් කිව්වලු මේ ඉස්ලාම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඉස්ලාම මේ බුදු පිළිම හදලා තියෙන්නේ සකලං කියලා රජුරු කෙනෙක් නේද කියලා. අපලි මොකද්ද කියලා ගලේ වන්දාම චේතියන් සබ්බන් සබ්බටානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධීන් බුද්ධ රූපං සකලං සදා. ඒ සකලං කියන්නේ රජුරුවන්ගේ නම නේද කියලා. දැන් බලන්න මේ ප්‍රධාන දායකයෝ සාමාන්‍ය දැනුමවත් නැහැ. අවිච්ඡ ප්‍රසාදය ගැන නොසෙල්ලෙන පැහැදීම ගැන කවර කතාවද? සකලං කියන එකේ තේරුම සියලු. සියලු කියන එක. එතකොට ඒ වන්දාමි චේතියන් කියන ගාථාවවත් අර්ථ දන්නේ නැති පුද්ගලයන්ගේ පැහැදීම ගැන කවර කතාවද? ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ නොසෙල්ලන පැහැදීම කියන්නේ. ඒකයි මම කිව්වේ පින්වත්නි මේ මිනිස්සුන්ගේ උඩඟු කතා නම් තඹයකට වැඩක් නැහැ. ඇයි හේතුව? මේ ධර්මඥානයක් සාමාන්‍ය වශයෙන්වත් නැහැ. සාමාන්‍ය වශයෙන්වත් ධම්ම දැනුම නැති වුණාට පස්සේ මේ මිනිස්සුන්ව කලබලා ගන්නවා කියන එක සුළු දෙයක් නෙවෙයි. බුදුරජාන් වහන්සේ වදාලා ඉතිපි කියන්නේ මේ ආකාරයෙන් මෙසේ සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ. දැන් භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් කියලා කියන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක්ටම හිමි එකක්. ඒක ලෝකෙ වෙන කිසි කෙනෙකුට භාවිතා කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. එතකොට ඉතිපිසෝ භගවයි භාග්‍යවතුන් වහන්සේ අරහං රාග දේශ මොහ රහිත නිකලෙස් කෙනෙක් කියන එක අරහං කියන්නේ. සම්මා සම්බුද්ධ ස්වයම්බූ ඥාණයෙන් තමන් වහන්සේ විසින්ම උපදවාගත්තු ඥාණයෙන් යුක්තයි. අවබෝධයෙන් යුක්තයි. විද්‍යාචරණ සම්පන්න තමන් වහන්සේ තුළ උපදවාගත්තු විද්‍යාවෙන්
ඒ හැසිරෙන ගුණයෙන් යුක්තයි. සුගත තමන් වහන්සේම පුරුදු කරපු ප්‍රගුණ කරපු ගුණයෙන් යුක්තයි. ලෝකවිදු සීල ලෝකයන් කෙරෙහි මන අවබෝධයෙන් යුක්තයි. අනුත්තර පුරුෂ ධම්ම සාරති මේ ලෝකයේ මේ පුද්ගලයන්ව දමනය කිරීමේ යග්‍රයි. අද උදේ අපි ඉගෙන ගත්තේ දැක්කද දමනය කරපු විදිය? වෙන කෙනෙක් ගියා නම් ආලවකයෙන් කැලිත් හම්බ වෙන්නේ නැහැ නේ. ආන් ඒකයි. ආලවක කෑ ගහනකොට බය බිරාන්ත වෙලා මිනිස්සුන්ගේ ඒ කොහොමද තියෙන්නේ ඒකේ? ශරීරයේ කෙස්වල ඉඳලා ඇඟ වෙඬරු පිටක් වගේ උණු වෙලා යනවා කිව්වා. සාමාන්‍ය මනුස්සයන්ගේ ආයේ මොකද්ද කතා කරන්න තියෙන්නේ? කෑ ගහව ගමන් ඇඟ නිකන් උණු වෙලා යනවලු. ඊට පස්සේ අරයට තියෙන ඉස්පවුරල හපේ විච කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේට අර අච්චර දේවල් කළා. බලන්න මේ සම්බුදු බලේ. අනුත්තර පුරුෂ ධම්ම සාරති. සත්තා දේව මනුස්සානං දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. බුද්ධ අවබෝධ කරපු දෙය අන් අයට අවබෝධ කෙරෙව්වා. භගවා මේ සියලු ගුණ දරන්න භාග්‍යවන්තයි. එතකොට මේ ගුණයන් කෙරෙහි මේ ගුණයන් වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු ප්‍රසාදයකින් ඉන්නවා. කවුද? සෝවාන් කෙනා. එතකොට සෝවාන් කෙනාගේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන ලොකු චිත්ත ප්‍රසාදයකින් එයා ඉන්නවා. ඒක තමයි සෝවාන් වෙච්ච කෙනාගේ ප්‍රථම සෝතාපට්ටි අංගේ. සෝවාන් වෙච්ච කෙනාගේ ප්‍රථම සෝතාපට්ටි අංගේ එක. දැන් ඒ ධර්මයට ආපු නැති කෙනාගේ අංගේ මොකක්ද? ඇදේ හොයනවා. අද දැක්කනේ ඇදෝ හේපු ප්‍රශ්න ආවේ මගේ ළඟට. මොකද මේ ආලෝක කලින් මිනිහ මරන්න ඉස්සෙල්ලා වැඩිට අත ගැහුවේ නැති බුදුරජාණන් වහන්සේ. එතකොට අඟුලිමාලගේ කේසකේදී අඟුලිමාල අත ගහන්න ඉස්සලා ඊට අනිත් ඒ ප්‍රශ්නෙට මැදිහත් තුන්නේ නැත්තේ මොකෝ? මේ මොකද්ද මේ අප්‍රසාදේ? පැහැදීම නෙමෙයි. නොපැහැදීම. අපැහැදීමේ කියන්නේ. පැහැදුනා කියන්නේ ඒක නෙමෙයි. පැහැදුනා කියන්නේ මේ ගුණයන් වෙන්වෙන් වශයෙන් මෙනෙහි කරලා සිතේ උපදවා ගන්න සතුට. අනී මං සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා. ඇයි Tamanට යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් ඒක උපදවා ගන්න බැරිද? යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් උපදවා ගන්න පුළුවන්. බැරි නම් බෑ. යෝනිසෝ මනසිකාරය තියෙන එක්කෙනා ඒ ගුණ මෙනෙහි කරලා සිත පහදවා ගන්නවා. සිත පහදවාගෙන හිතේ අසාමාන්‍ය ප්‍රීතියක් උපදවා ගන්නවා නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ගුණයන්ගේ යුක්තයි කියලා. ආන් එතකොට පින්වත්නි අනිත් ආගම් අනිත් ඇදහිලි ඔය මේ ඉන්දියන් භූත කොටස් මේවා පේන්නේ කොහොමද? හිරු මඩලයි කලාමැදිරිය වගේ. හරියට මෙනෙහි කළොත් භාග්‍යතුන් වහන්සේව හිරු මඩල වගේ පේනවා. අනිත් ඒ ඔක්කොම කලාමැදිරි සෙට් එක. හරි විදියට මෙනෙහි කළොත් මේ නවරහදී බුදු ගුණ. ඔන්න හිතේ සන්තෝෂය ඇති වෙනවා. ඒක කරගන්න බැරි නම් ඉතින් අපි මොනවා කරන්නද? ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා ගෘහපතිය ඒ කෙනා ධර්මයේ කෙරෙහි පැහැදීමෙන් යුක්තයි කියනවා. දැන් අපි ගත්තොත් දැන් මේ කාලේ ඔය විකෘති ධර්මයක් යනවා කියලා හොගාලා කතාවක් යනවනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ඕක නොවේය. අනිත්‍යයි කියලා කියන්නේ ඉච්ඡ නැතිකම. ඊළඟට මේ වගේ මේ දුක්ඛ කියන්නේ ඕක නෙමෙයි. අනාත්ම කියන්නේ ඕක නෙමෙයි. පටිච්ච කියන්නේ පටිහිච්ච වෙනවා. එතකොට බුද්ධ කියලා කියන්නේ භව උද්ධරණේ. පොකිරිස්සෝ කියන්නේ පොකුරු පිටින් ඉරිසියා කරලා මේ වගේ මේ කියා මේ සම්පූර්ණ විකෘති වචන ගොඩාක් කිය යනවා.
දැන් මිනිස්සු රොද බැඳ ගන්නවා මේක අහන්න. මොකද හේතුව? ඒකුන් එකෙකුටවත් නැහැ. මේ සෝතාපට්ටි අංගයන්ගේ අහලකට ඇවිල්ලා නැහැ. අඩු ගානේ සද්ධානුසාරී වෙලාවක් නැහැ. එතකොට අර මෝඩ කොල්ලෝ සෙට් එකක් ඒකට එකතු වෙලා Facebook වලින් හදාගෙන YouTube වලින් දතා දෙගා නටනවා. ඇයි මේ පුතත්ජනකම? අන්ධ බාල පුතත්ජනකම. තිසරණී පිහිටා නැතිකම. එතකොට මොකද වෙන්නේ? හොගලා ඒක යනවා. ඇයි භාග්‍යතුන් වහන්සේගේ ගුණ වශයෙන් හිතන්න දන්නේ නැහැ. දැන් මේකේ කියනවා ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන චිත්ත ප්‍රසාදයෙන් යුක්තයි. කොහොමද? ස්වාඛාතු භගවතා ධම්මෝ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාකොට වදාළ දෙයකි. ඔය අලුත් ධර්ම ප්‍රචාරක සෙට් එක කියන්නේ ඒක නෙමෙයි. ධර්මයේ ඉගෙන ගන්න එපා වදයක්. ඕවා මතක තියාගන්නත් එපා වාදයක්. කම්පියුටර් එක ගෙනල්ලා ඒකෙන් කෑලි උපුට කියනවා. මතක තියාගන්නත් එපා වාදයක්. අපි ඔහොම නෙමෙයි කරන්නේ. අපි අර්ථ ගත්ත අතෑරිය කියනවා. එතකොට අර මෝඩ සෙට් එක අල්ල ගන්නවා. මොකද හේතුව? ධර්මයේ අවිච්ඡ ප්‍රසාදේ නැතිකම. ධර්මයේ අවිච්ඡ ප්‍රසාදේ තියෙන කෙනාට ධර්ම ඉගෙන ගන්න හැටි ධර්මයේ කියනවා. සුතා කියන්නේ හොඳට අහගෙන ඉන්නවා. දතා අහගෙන ඉන්න ධර්මය මතක තබා ගන්නවා. වචසා පරිචිතා වචනයෙන් පුරුදු කරන මේ භාග්‍යවතුන් වහන්සේගේ වචනවල මේ තියෙන අටුවා නෙමෙයි මේ. වචනයෙන් පුරුදු කරනවා. වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා මනසින් මෙනෙහි කරනවා. අන්න යෝනිසෝ මනසිකාරී. දිට්ඨිය සුප්පටි විද්දා කාරණේ මනාකොට වටහා ගන්නවා. මේ විදිහට තමයි ධර්මයේ ඉගෙනගෙන තියෙන්නේ කාලේ. එහෙම ඉගෙනගෙන තියෙන ධර්මයේ එතකොට තේරුම් ගන්න කොහොමද? අනේ මේ ධර්මය ස්වාඛාතු භගවතා ධම්මෝ. භගවතා ධම්මෝ භාගතුන් වහන්සේ විසින් වදාන ලද ධර්මයේ ස්වාඛාතෝ මනාකොට වදාරන ලද්දකි. නොමනාකොට නෙමෙයි මනාකොට වදාන ලද්දකි. සන්දිට්ඨිකෝ සාන්දෘෂ්ටිකයි. ඒ ධර්මයේ මේ ජීවිතයේම යහපත කරා ගෙනියන එක. අකාලිකෝ ඒ ධර්මයේ පුරුදු පුහුණු කරන කෙනාට ඒකාන්තයෙන්ම ඕනෑම කාලයක යහපත් විපාක ලබා දෙන දෙයක්. එහි පස්සිකෝ ඒ ධර්මය ඇවිත් බලන්න කියලා කිව හැකි එක. ඕපනයිකෝ තමා තුළට පමුණුවා ගත යුතු එකක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි නැනවත්තු තම තමන් විසින් නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු එකක්. එතකොට මේ ධර්මයේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඒ විස්තර කර උන්වහන්සේ පෙන්වා දෙනෝනේ. අපි ගත්තොත් මෛත්‍රිය, කරුණාව, දයාව ආදී ඒ සෑම දෙයක්ම ස්වාඛාත ගුණයෙන් යුක්තයි. රාග දේශ මොහ නැති කරන ධර්මය. අපි මේ උදාහරණයක් කියමු. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා රාගය ඇති වෙන්න කරුණු දෙකක් හේතු වෙනවා කියලා. එකක් සුබ නිමිත්ත. අනික අයෝනිසු මනස්කාරය. ඒ දෙක හටගත්තා. ඒ දෙක එකතු වුණොත් රාග උපදිනවා කිව්වා. ඉතින් මේක අකාලික ධර්මයක් නේ. ඕන කෙනෙකුට මේක බලන්න පුළුවන් නැත්තනේ. ඊළඟට දේශනා කරනවා රාගේ ප්‍රහාණය වෙන්න කරුණු දෙකක් උපකාරී වෙයි. අසුබ නිමිත්ත යෝනිසු මනසිකාරය. නුවණින් යුක්තව අසුබේ මෙනෙහි කරොත් ඒ රාගේ ප්‍රහාණය වෙනවා කියනවා. ද්වේෂය ගැන තියෙනවා පටිඝ නිමිත්ත අයෝනිසු මනසිකාරය. අයෝනිසු මනසිකාරයෙන් පටිඝය ඇති වෙන කාරණේ මෙනෙහි කර කර ඉන්නවා. ද්වේෂය හට ගන්නවා. මෛත්‍රිය ගැන තියෙන්නේ කොහොමද? මේ ද්වේෂය ප්‍රහාණය වෙන්නේ මෛත්‍රිය මෙත්තා චේතෝ විමුක්ති යෝනිසෝ මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරයෙන් මෛත්‍රිය වඩන. එහෙම තියෙනවනේ බුද්ධ දේශනාවේ. ඉතින් මේ විදිහට හරිය පැහැදිලිවම ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනේ එකක් ගානේ පැහැදිලිව තියෙනවා. එතකොට මේ ධර්මයට පැමිණිච්ච කෙනා අන්න අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි ධර්මයේ ගැන.
ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සංඝයා කෙරෙහි තවිච්ච ප්‍රසාදයෙන් වාසය කරනවා. කොහොමද වාසය කරන්නේ? සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනා පිළිවෙතින් යුක්තයි. මනා පිළිවෙතින් යුක්තයි. ඒ පිළිවෙතට විනයක් තියෙනවා, ධර්මයක් තියෙනවා. එතකොට විනය ගරුකයි, ධර්ම ගරුකයි. උජුපටිපන්නෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඍජු ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ කියන්නේ කයින් වක්‍ර නැහැ, වචනයෙන් වක්‍ර නැහැ, මනසින් වක්‍ර නැහැ. ඍජු ප්‍රතිපදාවකින් යුක්තයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නෝ අවබෝධය ඇති කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්නයි යහපත් වූ ධර්මයේ කතා කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ගඵලලාභී පිරිස. එතකොට ඒ පිරිස භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආහුනීය කියලා කියන්නේ දම්පැන් අරගෙන ගිහිල්ලා පූජා කරන්න සුදුසුයි. පාහුනීය කියන්නේ ආගන්තුකව වැඩියොත් දම්පැන් පූජා කරන්න සුදුසුයි. දක්ඛිනීය කියන්නේ පින් සලකාගෙන පූජා කරන්න සුදුසුයි. අංජලි කරණීය කියන්නේ වැඳුම් පිදුම් කරන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කිට්ඨං ලෝකාස ලෝකයට නිරුත්තර පින්කිතයි. දැන් බලන්න මේ ශ්‍රාවක සංඝයාගේ කතාවේ මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවන්නේ මේ කොසඹෑ නුවර ගෝසිතාරාමේ සංඝයා වැඩ හිටියා විනය ඉගෙන ගන්න සංඝ පිරිසයි ධර්මය ඉගෙන ගන්න සංඝ පිරිසයි කියලා සංඝ පිරිස් දෙකොටසක්. දවසක් මේ ධර්මයේ ඉගෙන උගන්වන මහතෙරුන් වහන්සේ වැසිකිළියට යන්න වැසිකිළි භාජනයේට වතුර පුරවගෙන වැසිකිළියට ගියා. වැසිකිළි කටයුතු කරලා එළියට එද්දි සම්පූර්ණ භාජනයේ වතුර ටික හැලුවේ නැහැ. ඒතර භාජනයේ වතුර පොඩ්ඩක් ඉතුරු වුණා. එතකොට විනය උගන්වන තෙරුන් වහන්සේ ඊළඟට වැසිකිළියට ගියා. ගිහිල්ලා බැලින්නම් භාජනයේ වතුර චුට්ටක් තියෙනවා. දැන් මේක මහා ප්‍රශ්නයක්ද සුළු එකක්ද? සුළු යැබිත්තම් ප්‍රශ්නයක්නේ. එතකොට උන්වහන්සේ ඇහුවා එළියට ඇවිල්ලා කවුද මේ වතුර ඉතුරු කරේ මේ භාජනයේ? එතකොට අර සූත්‍ර ධර්ම උගන්වන තෙරුන් වහන්සේ කිව්වා අනේ මේ ඇවැත්නි මගේ අතින් මේක උනේ කිව්වා. ඉතින් තමුන්නාසේ දන්නේ නැද්ද මේක වැරද්දක් නොවේ. අනේ වැරද්දක් නම් මම ඒකට උවමනා කරන ප්‍රතිකාරම කරන්න ලෑස්තියි කිව්වා. මම මේක දැනගෙන හිටියේ නෑ කිව්වා. දැනගෙන වුණ නැත්තම් කමක් නෑ එහෙනම් කියලා ඔන්න ඒක කමක් නෑ කිව්වා. එතකොට අර තෙරුන් වහන්සේ දැන් කමක් නෑ කිව්වානේ. දැනගත්තේ නැති නිසා ඒ කමක් නෑ ඊට පස්සේ එහෙම කරන්න ඕනේ නෑ කියලා ඔන්න ඒ තෙරුන් වහන්සේ ගියා. එතකොට අර විනයගරුක තෙරුන් වහන්සේ ඉන්නවනේ ප්‍රශ්න අහපු වැසිකිලි ගිහිල්ලා ඇවිල්ලා තමන්ගේ ශිෂ්‍යයන්ට කිව්වා ඕම් මහලොකුවට ධර්මය උගන්වනවා වැසිකිලි භාජනයේ වතුර චුට්ටක් තියලා මේ ආපත්තිය දන්නේ නැහැ නේ කිව්වා. ඒකට ප්‍රතිකර්ම කළෙත් නැහැ නේ කිව්වා. එතකොට ඒ නමලා විනය ඉගෙන ගන්න පොඩි නමලා ගිහිල්ලා සූත්‍රය ඉගෙන ගන්න පොඩි නමලට කිව්වා තමුන්නාන්සලාගේ ගුරුන්නාන්සේ විනය දන්නේ නැහැ නේද කියලා ඇහුවා. ඇයි කියලා ඇහුවා. ඇයි අර වැසිකිළියට ගිහිල්ලා භාජනයේ වතුර චුට්ටක් තියලා ඇවිල්ලානේ. මේ ආපත්තියක් නේ. එතකොට මේ ආපත්තිය මේට ප්‍රතිකර්ම කළත් නැහනේ. ඒ උන්වහන්සේලා ගිහිල්ලා අර තෙරුන් වහන්සේට කිව්වා. මේ මෙහෙම කියනවා කියලා. එතකොට ඒ තෙරුන් වහන්සේ කිව්වා අනේ හැබැයිට මේ විනයගරුක තෙරුන් වහන්සේගේ වැඩවල හැටි මගෙන් ඇහුවට පස්සේ මං කිව්වා මේක මං දැනගෙන හිටියේ නෑ. මම මේකට ප්‍රතිකර්මයක් කරන්නම් කියලා. ඊට පස්සේ කිව්වා දන්නේ නැත්තම් කමක් නැtei කියලා. දැන් ආයේ කියනවා මේ වැරද්දක් උනායි කියලා. එහෙනම් ඒ තෙරුණ විනයගරුක කියන එක්කෙනා බොරු කියන කෙනෙක් කිව්වා. මෙහෙන් ගිහලා එහෙට කිව්වා තමුන්නාන්සලාගේ ලොකුහාරු බොරු කියන කෙනෙක්.
ඔන්න දෙපැත්තේ කතාව ගියා ටික ටික ගිහිල්ලා ඔන්න මහා රණ්ඩුවක් හටගත්තා. මහා දැන් බලන්න හිතලා දැන් අපිට තේරෙන්නේ මේක විශාල එකක්ද? නෑනේ. මේ රණ්ඩුව හට අරගෙන දෙපැත්තට බෙදිලා දැන් දෙපැත්ත බැන ගන්නවා. මේක අහගෙන ඉඳලා භූමාට දෙවිවරුත් දෙපැත්තට බෙදුණා. රුස්ස දේවතාවරුත් දෙපැත්තට බෙදුණා. ආකාශ වාසී දෙවිවරුත් දෙපැත්තට බෙදුණා. බෙදි බෙදී ගියා. ඔන්න බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ දෙපාර්ශ්වයේම කැඳෙව්වා. කැඳවලා කිව්වා මේ ওই වගේ දෙයක් අල්ලගෙන නාටක නටන්න එපා. මේ සාඬු සරුවල් කරන්න එපා. දුර බලන්ට කිව්වා. ළඟ බලන්ට එපා කිව්වා. කියලා දීගීති කෝසල ජාතකේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ සංඝ පිරිසට කිව්වා. නෑ මේගොල්ලෝ ගණන් ගන්නෑ. දැන් භාග්‍යතුන් වහන්සේ අවවාද කරනවා ගණන් ගන්නෑ. ඒ වෙලෙට අහගෙන ඉන්න ඔළු නමාගෙන ඇවිල්ලා ආයෙ පටන් ගන්නවා. දෙවෙනි පාරත් කිව්වා. අහන්නේ. තුන්වෙනි පාරත් කිව්වා. ඒ අහන්නෙත් නෑ. ඊට පස්සේ භික්ෂුවක් කිව්වා ස්වාමීනි මේකේ අදහස සම්ඩු කළත් ප්‍රසිද්ධ වෙන්න පුළුවන් කිව්වා. ඇයි මේ බැනලා ප්‍රසිද්ධ වෙන්නේ? ගරහලා ප්‍රසිද්ධ වෙන්නේ? කුණාප්ප කියලා ප්‍රසිද්ධ වෙන්නේ? රණ්ඩු කළත් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ ඉලක්කය ප්‍රසිද්ධිය කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කළා ආකාශයේ වැඩ ඉඳලා මේ පිරිසට ධර්මය කියලා බොහොම අවවාද කළා දෝෂාරෝපණය කළා. බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයේට වැඩියා. ඕනේ දැන් දායකයෝ ඉන්න සෝවාන් වෙච්ච ගිහි අය. සෝවාන් වෙච්ච ගිහි අය නැද්ද? දැන් කොසබෑ නුවර ඉන්නවා මාර්ගඵලලාභී උපාසකවරු. දැන් සංඝයාගේ ගුණ මෙනෙහි කරනවා මේ විදිහට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති මෙනෙහි කරනවා. දැන් මේ ගිහියන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ කොසබෑ නුවර ഘോഷිතාරාමේ දාලා මේ අයගේ රණ්ඩුව බේරගන්න බැරුව වනාන්තරයට වැඩියා කියලා. දැන් දායකයෝ රැස් වුණා. ഘോഷිතාරාමයට නෙමෙයි. දායක වෙනම සන්තාගාරයට රැස් වුණා. දන් දෙන මිනිස්සු ඔක්කොම රැස් වෙලා මිනිස්සු කතා වුණා හණේ හපුයි අපිට වෙච්ච දේ. භාග්‍යවතුන් වහන්සේ ජාල වැඩියා. මේ උන්වහන්සේලාගෙන් අපට නම් යහපතක් වෙන්නේ නැහැ. දැන් බලන්න මේ ගිහියන්ගේ දියුණුව. දැන් කාලේ ගිහියන්ගේ පරිහානිය තේරුම් ගන්න මේක හරි හොඳ කතාවක්. අන්න බලන්න ගිහියන්ගේ දියුණුව. එතකොට එක ගිහියෙක්වත් කිව්වේ නෑ ඒක භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයිවට් කේස් එකක් අපි ගත ගහන්න ඕනේ නෑ. එහෙම කිව්වේ නෑ කවුරුවත්. දැන් කාලේ නම් කියන්නේ නැද්ද ඕක? මේක සංඝයාගේ ප්‍රශ්නයක් අපි අත ගහන්න ඕනේ නෑ ඒගොල්ලෝ විසඳගනි. දැන් කාලේ කියනවද නැද්ද මේක? අනිවාර්යයෙන්ම කියනවා අපි අත ගහන්නේ නෑ කියලා. ගිහි පිරිස කතා වෙලා එකඟතාවයකට ආවා මේගොල්ලන්ගෙන් අපිට යහපතක් වෙන්නේ නෑ. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? එතකොට ගිහි පිරිස තීරණය කළා මීට පස්සේ අදින් පස්සේ අපි මේ පිරිස භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙලා භාග්‍යවතුන් වහන්සේව සන්තෝෂයටපත් කළා සමාව අරගන්නකම් මේ පිරිස දැක්කට අපි ආසනින් නැගිටින්නේ නැහැ. ඔන්න ගිහි ওই කාලේ. දැන් මේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති වඩන අය ආසනෙන් නැගිටින්නේ නැහැ. මේ අය ඇවිල්ලා අපේ ගේ ඉස්සරහ හිටගත්තට අපි දම් පුදන්නේ නැහැ. අපි දම්පැන් වලින් සංග්‍රහ කරන්නේ නැහැ ඊට පස්සේ කියලා. හරි ඒ තීරණේ අරගෙන එදා කොසබෑ නුවරම එක මතේ හිටියා. අද පුළුවන්ද? අද පණිවිඩයක් අවයි ඒ හාමුදුරුවන්ට ස්වාමීන් වහන්සේ අද රැස්වීමක් තිබ්බා. මේ මෙහෙම කතාවක් කියනවා. අපි පාසල් ටිකක් හදලා අර හන්දියේ ගහේ ඉල්ලන්න. අපි මෙහෙම පාසල් ටිකක් හදන්න. තව කොටසක් කියයි අපිට පව කරගන්න බෑ.
අපි දන්නෝදී ඉන්නේ නෑ. මේ සංඝයාගේ ගුණ ගැන කියනවා ආගන්තුක හැටියට වැඩිනට පස්සේ දාන දෙන්න කියලා. අපි මේක නොදී ඉන්නේ නැහැ කියලා එතන ගිහියන්ගේ ගාලගෝට්ටියක් යනවද නැද්ද අද කාලේ? අද කාලේ ගිහියන්ගේ ගාලගෝට්ටියක් යනවා. ඒ මොකද හේතුව? ගිහියෝ පැවිද්දන්ටත් වඩා හොඳටම පිරිහිලා ඉන්නේ. අද හොඳටම පිරිහිලා ගියා ඉන්නේ. ඒ නිසා අතනදී මොකද වුනේ? ඔන්න දැන් මුළු මේ කොසබෑනුවර කියන විශාල නගරයක්. දැන් ඔන්න සංඝයා පහවදා යනවා පිණ්ඩපාතේ. ගෙවල් මිනිස්සු හොඳට කකුල අපිට කකුලක් තියා වාඩි වෙලා ඉන්නවා. නැගිටින්නේ නැහැ. හිටගන්නේ නැහැ. වඳින්නේ නැහැ. දැන් උන්වහන්සේලා ගිහලා ගේ ඉස්සරහා හිටගෙන ඉන්න පාත්‍රය තියාගෙන පිණ්ඩපාතේ. කවුරුත් නැගිටින්නවත් නැහැ, එන්නෙත් නැහැ, වඳින්නෙත් නැහැ. එක ගෙදරකද? ගෙවල් 500ක් තියෙනවා නම් 500 මෙහෙමයි. ගෙවල් 1000ක් තිබ්බනම් 10 මෙහෙමයි. එතකොට මේ මිනිස්සු ගත්තේ කාගේ පැත්තද? භාග්‍යවතුන් වහන්සේගේ පැත්ත. ඒ 10ම ගත්තේ භාග්‍යවතුන් වහන්සේගේ පැත්ත. අද එක මිනිසෙක් ඉඳී කියලා මං හිතන්නේ. 10ම ගත්තේ භාග්‍යවතුන් වහන්සේගේ පැත්ත. භික්ෂුන් වහන්සේලා පළවෙනි දවසේ පිණ්ඩපාත ගියා, වතුරවත් නැහැ. උන් රණ්ඩු වලල්ලා හිටියන්නේ. බරට වදින එකට සිහිය උපන්නා. දෙවෙනි දවසේ ගියා පිණ්ඩපාතේ, වතුරවත් නැහැ. නිකම්ම සමගි වුණා. සමගි වෙලා කිව්වා හරියන්නේ නැහැ දැන් ආයි පුතුනි අපිට මිනිස්සුගෙන් ඇහුවා ගිහිල්ලා පින්වත්නි මොකද මේ තමුන්නාන්සේලා අපිට මෙහෙම කරන්නේ? කතා බතා නැහැ. යන්න භාග්‍යවතුන් වහන්සේගෙන් සමාවරගෙන ආවොත් අපි දාන දෙන්නම් කිව්වා. දැක්කද? තිරුවන් සරණේ බලි. අද කොහෙද සරණ? අද කියේ ඔබ වහන්සේලා යන්න එපා. අපි පන්සල් හදලා දෙන්නම්. මෙහෙ නැත්තම් අපි ගමේ කුටියක් හදලා දෙන්නම්. අපේ ගෙදරට වඩින්න අපේ පැත්තේ මේ කැලෑ මණ්ඩියක් තියෙන අපි කුටි හදලා දෙන්නම් කියයි. අපි සලකනවා කියයි සංඝයාට. දැක්කද වෙනස? ඊට පස්සේ සංඝ පිරිසට කරන්න දෙයක් නැහැ. හොඳට පීඩාවටපත් වෙලා කෙලීම වැඩිය සවැත් නුවරට. සවැත් නුවරට ගිහිල්ලා බුදුරජාන් වහන්සේගෙන් සමාව අරගෙන සමගි වෙලා ඔන්න ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තා. දැන් උපාසකවරු කලේ අකුසලයක්ද කුසලයක්ද? කුසලයක්. පවද්ද පිනක්ද? පිනක් කලේ. ඇයි? අසමගි වෙච්ච ભેද බින්න සංඝයා සමගි වුණා. කල්පය සුගතිය යන පිනක් කලේ. බත් මුලට නෙමෙයි තන දුන්නේ, සමගියට තන දුන්නේ. අද කාලේ තන දෙන්න මොකේටද? සමගියටද බත් මුලටද? බත් මුලට. ඒකයි වෙනස. ඉතින් ඒ නිසා ඒ අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්ත බව, අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්ත බව බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන වාසය කළා. ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන වාසය කරනවා. සංඝයා කෙරෙහි පැහැදුණු සිතින් වාසය කරනවා. එතකොට මිනිස්සු කතා වුණා මං සරණ ගියපු සංඝයා මෙහෙම නෙමෙයි. මං සරණ ගියපු සංඝරෝණ සුපටිපන්නයි. උජුපටිපන්නයි. ඥායපටිපන්නයි. මෙහෙම මේ වැතකිලි පෝච්චියක වතුර චුට්ටක් වුණා කියලා මෙහෙම රණ්ඩු සරුවල් අල්ලගෙන නැහැ කියලා. අන්නේ විදියට පින්වත්නි ඔන්න සෝතාපට්ටි අංග භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන සිටිනවා. ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන සිටිනවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි සිත පහදවාගෙන සිටිනවා. ඊළඟට ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. ආර්යකාන්ත සීලය කියන්නේ පංච සීලයමයි. හැබැයි පංච සීලයේ ආර්යකාන්ත සීලය කියන්නේ සිල්පද කඩා ගන්න නැතුව වාසය කිරීම. මේකේ තියෙන සිල්පද සිදුරු නැහැ කියලා. සිල්පද සිදුරු කරගෙන නැහැ.
සීල්පද තැනින් තැන කඩාගෙන නැහැ. සීල්පද කිලිටු කරගෙන නැහැ. ඊළඟට මේ සීල්පද පුරුදු කරන්නේ ධර්ම මාර්ගයේ අංගයක් හැටියට සිතට සතුටක් ඇති වෙන විදියට. මොකද සිතට සතුටක් හටගත්තාම මේක සමාධි සංවත්තනිකයි. සමාධි සංවත්තනිකයි කියන්නේ සිතේ තැම්පත් භාවයට සිත සමාධිය ඇති වෙන්න ඒ සීලය උදව් වෙනවා. මේ විදිහට ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අනේපිඩ සිටුතුමාට ගෘහපතියේ මේ සෝතාපට්ටි අංග 4න් යුක්තයි. සෝතාපට්ටි අංග 4න් යුක්තයි. සෝතාපට්ටි අංග 4න් යුක්ත බව එතකොට මේ බය වෛරය ඇති වෙන කරුණු පහ නැති වෙලා සෝතාපට්ටි අංග 4න් යුක්ත වෙලා මොනවද මේ සෝතාපට්ටි අංග 4? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, ආර්යකාන්ත සීලය. මේ කියන කරුණ වලින් යුක්ත වීම. ඒ කියන්නේ සෝතාපට්ටි අංගයන්ගෙන් යුක්ත වීම. ඊළඟට පින්වත්නි ඊළඟ කාරණේ ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දැකීම. මොකක්ද ඊළඟ කාරණේ? ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දැකීම. ප්‍රඥාවෙන් මනාකොට දැකලා ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දැකලා අවබෝධ කරගෙන සිටීම. දැන් මේක කරන්න පුළුවන් ද යෝනිසෝ මනසිකාරය නැතුව? බෑ. යෝනිසෝ මනසිකාරයෙන්මයි කරන්න තියෙන්නේ. ආර්ය න්‍යාය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදේ. මොකද්ද ආර්ය න්‍යාය කියන්නේ? පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාද කියන්නේ හේතුඵල වශයෙන් මේ භව පැවැත්ම හැදෙන හැටි. හේතුඵල වශයෙන් භව පැවැත්ම හැදෙන හැටි දැනගත්තොත් හේතු නැතිවීමෙන් ඵල නැති වෙනවත් දැනගන්න පුළුවන්. එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශ්‍රාවකයා දැන් මේ භාගතුන් වහන්සේ මේ දේශනේ කරන්නේ කාටද? අනේපිඩු සිතානන්ට. මේ ගිහියෙක්ට කියන්නේ. අනේපිඩු සිතානන්ට කියන්නේ මොකද්ද කියන්නේ? ඉති ඉමස්මින් සති ඉදං හෝති. එයා මෙහෙමලු මෙනෙහි කරන්නේ. මෙය ඇති කල්හි මෙය වේ. මොකද්ද ආර්ය න්‍යාය? මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. ඒ න්‍යායයට තමයි වෙන්නේ. මේ ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. මේ නැති කල්හි මෙය නොවේ. මේ නැති කල්හි මෙය නොවේ. මේ නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි. ඒක තමයි මේකේ න්‍යාය. න්‍යාය කියලා කිව්වේ ඒකේ සමීකරණය. මේ ඇති කල්හි මෙය වේ. දැන් අපි කිව්වොත් මෙහෙම ඔබට තේරෙන්නට කියන්නම් මම තේරෙන්න හිරු නැගි කල්හි එළිය වෙයි. හිරු නැග්ග කල්හි එළිය වෙයි. හිරු නැග්ග කල්හි එළිය වේ නම් හිරු නගින විට එළිය ඇති වෙයි. ඒක න්‍යාය. දැන් ඔන්න හිරු තියෙද්දි අපි තව න්‍යායක් කියනවා. හිරු බැස ගිය කල්ලි එළිය නැත. එහෙනම් හිරු බැස ගිය කල්ලි එළිය නැත්තම්
හිරු බැස ගිය හිරු බැස යාමෙන් අඳුර ඇති වේ. ඒ වගේ මෙය ඇති කල්හි මෙය වෙයි. මේ උපදින කල්හි මේ උපදී. මේ ඇති කල්හි මේ වේ. දැන් මේ ඇති කල්හි මේ වේ කියලා කියන න්‍යාය තිබුණොත් මේ උපදිනකොට මේ වෙයි. මේ නැති කල්හි මේ නැත්තම් මේ නිරුද්ධ වෙනකොට මේ නැත. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ කොහොමද? ඒ කවරේදයත් අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇති වේ. සංස්කාර හේතුවෙන් විඥානය ඇති වේ. විඥානයේ හේතුවෙන් නාම රූප ඇති වේ. නාම රූප හේතුවෙන් සලආයතන ඇති වේ. සලආයතන හේතුවෙන් ස්පර්ශය ඇති වේ. ස්පර්ශය හේතුවෙන් වේදනා ඇති වේ. විඳීම් හේතුවෙන් තණ්හාව ඇති වේ. තණ්හා හේතුවෙන් උපාදාන ඇති වේ. උපාදාන හේතුවෙන් භවය ඇති වේ. භවය හේතුවෙන් ජාතිය ඇති වේ. ජාතිය හේතුවෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හැලීම් ඇති වේ. ඒ මොකද්ද? මේ ඇති කල්ලි මේ ඇති වේ. එතකොට මේ උපදින විට මේ උපදී. අවිද්‍යාව උපදින විට සංස්කාර උපදී. සංස්කාර උපදින විට විඥානය උපදී. විඥානය උපදින විට නාම රූප උපදී. නාම රූප උපදින විට සලආයතන උපදී. සලආයතන උපදින විට ස්පර්ශය උපදී. ස්පර්ශය උපදින විට විඳීම උපදී. විඳීම උපදින විට තණ්හාව උපදී. තණ්හාව උපදින විට උපාදාන උපදී. උපාදාන උපදින විට භවය උපදී. භවය උපදින විට ජාතිය උපදී. ජාතිය උපදින විට ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලින් සියල්ල උපදී. ඒ කිව්වේ අර න්‍යාය තුල තමයි වෙන්නේ. ඊට පස්සේ කියනවා අපි මේ නැති කල්ලි මේ නැත. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වේ. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වේ. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම් නිරුද්ධ වේ. විඳීම් නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හිලියුම් සියල්ල නිරුද්ධ වේ. ඒ තමයි මේ නැති කල්ලි මේ නොවේ. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. ඒ කිව්වේ අවිද්‍යාව නිරුද්ධ වන විට සංස්කාර නිරුද්ධ වී යයි. සංස්කාර නිරුද්ධ වන විට විඥානය නිරුද්ධ වී යයි. විඥානය නිරුද්ධ වෙන විට නාම රූප නිරුද්ධ වී යයි. නාම රූප නිරුද්ධ වන විට ආයතන හය නිරුද්ධ වී යයි. ආයතන හය නිරුද්ධ වෙන විට ස්පර්ශය නිරුද්ධ වී යයි. ස්පර්ශය නිරුද්ධ වෙන විට විඳීම නිරුද්ධ වී යයි. විඳීම නිරුද්ධ වෙන විට තණ්හාව නිරුද්ධ වී යයි. තණ්හාව නිරුද්ධ වන විට උපාදාන නිරුද්ධ වී යයි. උපාදාන නිරුද්ධ වන විට භවය නිරුද්ධ වී යයි. භවය නිරුද්ධ වන විට ඉපදීම නිරුද්ධ වී යයි.
ඉපදීම නිරුද්ධ වෙන විට ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙළුම් සියල්ල නිරුද්ධ වියයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට කියනවා ගෘහපතිය ඕන් ඔය විදියට ආර්ය ශ්‍රාවකයා ආර්ය න්‍යාය නුවණින් මෙනෙහි කරයි. නුවණින් මෙනෙහි කරයි. එහෙනම් දැන් බලන්න හිතලා දැන් සමහරු අපිට තුන්ඩු කෑලිය වෙනවා. අපිට නම් මේකේ උපදින්න ඕනේ. අපි මෙහෙම මේ ඉක්මනට මේකෙන් එතර වෙන්න ඕනේ. දිව්‍ය ලෝකවල යන්න ඕනෙත් නෑ. මේකෙන් එතරින් පුළුවන් නම් එතර වෙන්න. මේ තියෙන ධර්මයේ. මෝහණයකටපත් නොවි එතර වෙන්න ඕනේ. එතර වෙනවා නම් මුලා නොවි. එතර වෙනවා නම් එතර විය යුත්තේ එතර වුණා කියලා මුලා වෙලා නෙමෙයි. දැන් බලන්න හිතලා මේ මනසේ ස්වභාවය යථාර්ථය දකිනතුරු හිතේ ස්වභාවය මුලාවමයි. යථාර්ථය දකිනතුරු හිතේ ස්වභාවය මොකද්ද? මුලාවමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයාට මේ ක්‍රමයට මෙනෙහි කර කර ඉන්න කියන්නේ. ඇයි මේක සිද්ධ වෙන්නේ මේ විදියටයි? මෙහෙම වෙන්න හේතුව මොකෝ? මේ ඔක්කොම අනිත්‍ය නිසා. කියන්නේ අවිද්‍යාව කියලා අපි කියනවා නම් ඒකත් නිත්‍ය දෙයක් නෙමෙයි. සංස්කාර කියලා යමක් කියනවා නම් ඒකත් නිත්‍ය දෙයක් නෙමෙයි. විඥානය කියලා යමක් කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. නාම රූප කියලා යමක් කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. ස්පර්ශය කියලා යමක් කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. විදීම් කියලා යමක් කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. තණ්හාව කියලා යමක් කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. උපාදාන කියලා යමක් කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. භවය කියලා යමක් කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. ඉපදීම කියලා කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. ජරා මරණ ශෝක වැළපීම් කියනවා නම් ඒවත් අනිත්‍ය දේවල්. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුක නම් ඒක මමයේ මාගේ ආත්මය කියලා තමාගේ වසඟේ තියාගන්න බෑ. ඒකක්වත් තමාගේ වසඟේ තියාගන්න බෑ. එතකොට යම් කිසි කෙනෙක් මේක කියන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ආර්ය න්‍යාය මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් ඒ කිව්වේ මේ ඇති කල්ලි මේ වේ මේ උපදින විට මේ උපදී. මේ නැති කල්ලි මේ නොවේ මේ නිරුද්ධ වෙන විට මේ නිරුද්ධ වෙයි. මේ ආර්ය න්‍යායේ යම්කිසි ශ්‍රාවකයෙක් මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කිරීම තුළ එයා අවබෝධ කරන්නේ ත්‍රිලක්ෂණي. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එක. එතකොට මේ ඒ අවබෝධය කෙනෙකුට මේ ඇති කරගන්න පුරුදු වුණාම මේ කියපු ආර්ය න්‍යාය යුක්ත කෙනා. දැන් අපි ගමු අනේපිඬු සිරිතුමා සෝවාන් කෙනෙක්නේ. ඒතකොට අනේපිඬු සිරිතුමා පංචශීලයෙන් යුක්තද නැද්ද? පංචශීලයෙන් යුක්තයි. අනේපිඬු සිරිතුමා සතර සෝතාපට්ටි අංගයන්ගෙන් යුක්තද නැද්ද? සතර සෝතාපට්ටි අංගයන්ගෙන් යුක්තයි. අනේපිඬු සිරිතුමා මේ ආර්ය න්‍යාය මෙනෙහි කරනවද නැද්ද? ආර්ය න්‍යාය මෙනෙහි කරනවා. දැන් අනේපිඬු සිරිතුමා ඉන්නේ කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ. තුසිත දිව්‍ය ලෝක ගිය ගමන් මේවා අමතක කරලා පාටි වලට යනවද? නෑ. තුසිත දිව්‍ය ලෝකේ ගියත් අනේපිඬු සිරිතුමා කරන්නේ මොකද්ද මේකයි? ඇයි හේතුව? අනේපිඬු සිරිතුමා සෝතාපන්න වීම තුල මේ සංස්කාර ධර්මයන්ගේ පිළිබඳ යථා ස්වභාවය දැකපු කෙනෙක්ද නැද්ද? ඇයි දැන් මේ ආර්ය න්‍යාය දැකපු කෙනෙකුට එහි ගියත් ආර්ය න්‍යාය මෙනෙහි කරන්න බැරිද? එතකොට අනේපිඬු සිටුතුමාට එතන මුකුත් බාධාවක් නැහැ නේ. තුසිත දිව්‍ය ලෝකේ බාධාවක් තියෙයිද? නැහැ. දැන් අපි කියමු අනේපිඬු සිටුතුමා ගාවට එනවා අනිත් දෙවිවරු. ඒ කාලේ සවැත් නුවර දානි දීපු සවැත් නුවර අනේපිඬු සිටුතුමාත් එක්ක එකට දම්පැම් බෙදාපු අය. ඊළඟට සනී අනේපිඬු සිටුතුමා අගේ දානි වැළඳපු ස්වාමින් වහන්සේලා තුසිත දිව්‍ය ලෝකේ නැද්ද? ඈතින් වන ගිහලා ඉපදිලා. දැන් මේගොල්ලෝ එකතු වෙනවා දිව්‍ය ලෝකේ.
එකතු වෙන්නේ බොණ්ඩද? නෑ. එකතු වෙන්නේ පාටි දාන්නද? නෑ. ඇයි මේ මාර්ගඵලලාභීන් එකතු වෙන්නේ මොකේද? දහම් කතාවට. එකතු වෙලා මොනවද කියන්නේ? අනේ අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා අර සෝතාපට්ටි අංග මෙනෙහි කර කර සතුටු වෙනවා. මම මේ දිව්‍ය ලෝක විස්තරය කියන්නේ. සෝතාපට්ටි අංග මෙනෙහි කර කර අනේ භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ මෙහෙම වැඩ සිටියා. භාග්‍යතුන් වහන්සේගේ මේ අරහන් ගුණය මෙහෙම ප්‍රකට වුණා. භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය මෙහෙම ප්‍රකට වුණා. භාග්‍යතුන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න ගුණය මෙහෙම ප්‍රකට වුණා. භාග්‍යතුන් වහන්සේගේ ලෝකවිදූ ගුණය මෙහෙම ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේගේ සුගත ගුණය මෙහෙම ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්මේ සාරථී ගුණය මෙහෙමයි කියලා එහෙනම් අර මාර්ගඵලලාභී දෙවිවරු එකතු වෙලා කතා වෙන්නේ කවුරු ගැනද? තමන් සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ ගැන. ඊට පස්සේ මාර්ගඵලලාභී දෙවිවරු ශාස්ත්‍රුන් වහන්සේ ගැන කතා වෙලා ඊට පස්සේ කතා වෙනවා අනේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ නවාරහදී ගුණයන්ගෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ මොනතරම් මනාකොට ධර්මයක් දේශනා කළාද? ඒ දේශනා කරපු ධර්මය නිසා මේ ලෝක සත්වයා අනිත්‍ය දේ අනිත්‍ය ආකාරයටම දැනගත්තා. දුක් දේ දුක් ආකාරයට දැනගත්තා. අනාත්ම දේ අනාත්ම ආකාරයට දැනගත්තා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සංකත ධර්මයන්ගේ ස්වභාවය මේකයි කියලා. සංකත ධර්මයන්ගේ ස්වභාවය මොකද්ද? උපාදෝ පඤ්ඤායති හටගැනිල්ල පේනවා. වයෝ පඤ්ඤායති වෙනසී යාම පේනවා. තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති වෙනස් වෙවි පවතිනවා පේනවා. මේක දිව්‍ය ලෝකෙත් මෙහෙම පේනවනේ අපට. මේ සංකත ධර්මයන්ගේ ස්වභාවය හැමතැනම තියෙනවානේ. අනේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ කොච්චර ඇත්තක්ද කියලා මේ මාර්ගඵලලාභී දෙවිවරු අර තමන්ගේ සෝතාපට්ටි අංග තියෙන්නේ. ඔන්න භාග්‍යවතුන් වහන්සේගේ වදාළ ධර්මයේ කෙරෙහි තියෙන නොසෙල්ලුන පැහැදීම ඕක නේද කතා කරන්නේ. මාර්ගඵලලාභී දෙවිවරු ඕව කතා කරන්නේ. ඊළඟට මේ මාර්ගඵලලාභී දෙවිවරුට තියෙන සෝතාපට්ටි අංග. ඊළඟ තුන්වෙනි සෝතාපට්ටි අංගය මොකද්ද? සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. ඊට පස්සේ කතා වෙනවා අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ආකාරයට වැඩ හිටියනේ. අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයිනේ. මේ සංඝ ගුණ තමයි එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතේ පෙන්වනවා. මතුවලා පේන්නේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ජීවිතේ සංඝ ගුණ මතුවලා පේන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතේ සංඝ ගුණ මතුවලා පේන්නේ. ආනන්ද මහරහතන් වහන්සේගේ ජීවිතේ සංඝ ගුණ මතුවලා පේන්නේ. මේ වගේ රහතන් වහන්සේලාගේ ගුණ ඊට පස්සේ අනී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා ශ්‍රාවක සංඝයාගේ ගුණ මෙනෙහි කරනවා. එතකොට සමහර දෙවිවරු ඇවිල්ලා කියනවා අනේ පිට දෙවිවරු කතා කරන අනේ මම මෙහෙම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කෙරේ පැහැදිලා ඉන්නවා. මම මෙහෙම අනුරුද්ධ මහරහතන් වහන්සේ කෙරේ පැහැදිලා ඉන්නවා. මම මෙහෙම සීවලි මහරහතන් වහන්සේ කෙරේ පැහැදිලා ඉන්නවා. මම මෙහෙම ආනන්ද මහරහතන් වහන්සේ කෙරේ පැහැදිලා ඉන්නවා කියලා ගුණ කියනවා. මම මෙහෙම බත් පිටක් බෙදාගත්තා. මම මෙහෙම සිවුරක් පූජා කරගත්තා. අනේ මම මල් පූජා කළා. අනේ මට මොකුත් පූජා කරගන්න බැරි වුණා. නමුත් මම මේ ගුණ සිහි කර කර වන්දනා කළා. මොනවද මේ මෙනෙහි කරන්නේ? සෝතාපට්ටි අංග. මේ දිව්‍ය ලෝකවල කොච්චරවත් මේ සෝතාපට්ටි අංග පුරුදු කරනවා. මම ඒකයි කිව්වේ වර්තමාන මිනිස්යාගේ මොළේ මෝඩකම ඒ මිනිස්යාට ශාපයක් වෙලා තියෙනවා. ඇයි හේතුව? මේ දිව්‍ය ලෝකවල තියෙන මගපල්ලාභී දෙවිවරුන්ගේ හැසිරීම ගැන ධර්මානුකූලව හිතන්න හැකියාවක් නැහැ. ඒ නිසා ගරහනවා. ගරහ තමන් අපායට යන්න ආර්යෝපවාද කරගන්නවා. ආර්යෝපවාදනේ කරගන්න එතකොට මේ විදියට කළා. එතකොට මේ දෙවිවරු වෙලා දැන් අපි කියවන අනේපිර සිටුතුමා දැන් ඉන්නේ කොහෙද? තුසිතේ.
දැන් හතරවෙනි සෝතාපට්ටි අංගේනේ තුත්තයි මොකද්ද? ආරේකාන්ත සීලයෙන් යුක්තයි. මොනතරම් දෙවිවරු ඉන්නවද බඹසර සිල් රකින්න? හරියට දෙවිවරු ඉන්නවා බ්‍රහ්මචාරී සීලේ සමාදන් වෙච්ච. කර්මානුරූපව උපදුනා. චුත වෙන්නේ නැහැ. දිව්‍ය ආයුෂ තියෙනවා. නමුත් Tamanට සංසාරගත සතර අපා අනතුරු නැහැ. සතර අපායන් අනතුරක් නැහැ. එතකොට දැන් අපි කියමු දැන් අනේපිඩ සිරිතුමා පහළ බලනවා. දැන් පහළ බලද්දී බුදුරජාණන් වහන්සේ ජීවමානව දැන් දඹදිව තලයේ භාග්‍යවතුන් වහන්සේ පළාත් තුල නැහැ. දැන් පහළ බලලා වැඩක් තියෙයිද? දැන් තියෙන්නේ අතීත වශයෙන් ශාස්ත්‍රුන් වහන්සේ දැකපු ගුණ මෙනෙහි කර කර බුද්ධානුස්සතිය වඩන්නයි. දැන් තමන් හදාපු ජේතවනාරාම දිහා බලනවා. බලද්දී නිකන් සෝම්පිටණයක් වගේ. කවුරුත් නැහැ. එතකොට අනේපිඩ සිරිතුමාට මතක් වෙන්නේ මොකද්ද? අනේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. පිරිනිවන් පාන්න අවසාන මොහොතේ දේශනා කළේ වාය ධම්මා සංඛාරා සියලු සංස්කාරයෝ නැසී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව මේ ධර්මය පුරුදු කරන්න කියලා. අනේ මේක කොච්චර ඇත්තක්ද? ශ්‍රාවක සංඝයා දිහා බලද්දී සංඝයා නැහැ. විකාර දොඩවදොඩ ඉන්න පිරිසක් ඉන්නවා. විහිළු කතා කියනවා. ඊළඟට කාන්තාවන්ගේ ඇඟපත ගැන එක එක මොනවද කියන්නේ අර දෙපැත්ත කැපෙන කතා කිය බනට විහිළු කිය ඉන්නවා. ඊළඟට වෙන නොයේ වාද විවාද කතා කර ඉන්නවා. සංඝයා නැහැ. එතකොට කල්පනා කරනවා අනේ අපිට මේ මනුස්ස ලෝකේ පැත්ත බලලා වැඩක් නැහැ. අපි ධර්මයේම පුරුදු කරමු කියලා ධර්මයේ පුරුදු කරනවා. ඊට පස්සේ බලනවා අලුතෙන් දෙවියන් අතරට කවුරුවත් එනවාද කියලා. ඒ ණයත් නැහැ. දෙවියන් අතරට එන අයත් නැහැ. ඇයි එන අය ඉන්නවනම් දෙවිවරු සාකච්ඡාවට බඳුන් කරලා පිරිසට උදව් කරනවනේ. ඒ අයත් නැහැ. ඊට පස්සේ දෙවිවරු මොකද කරන්නේ? අහෝ බුද්ධ ශාසනය වහා නැති වෙලා ගියා. බුද්ධ ශාසනය නැති වෙලා අන්ධකාර වෙලා යනවා. අපිටත් අප්‍රමාදී වෙන්න තියෙන්නේ කියලා ඒ දෙවිවරු වීරිය කරනවා. දැන් තත්ත්වය මං කියන්නේ. එතකොට මනුස්ස ලෝකයේ මේ අපි බෞද්ධ කියා කෑක ගහින්නවන්නේ කොටස ඔක්කොම යන්නේ සතර අපායේ නම්. කෑක ගහින්න අය ඔක්කොම බෞද්ධ කියා තිසරණේවත් නැතුව ඔය බොරු කියා අනේ අපිට දිව්‍ය ලෝකේ යන්න බෑ. කාමී වැඩි වහ නිවන් දකින්න ඕන කියා බොරු කියා. ඒ වාසය කරගෙන අය ඔක්කොම තුනුරුවන්ට ගරහලා අපාගත වෙනවා දකින්න එකට දන්න කෙනෙකුට දිව්‍ය ලෝකේ දෙවි කෙනෙකුට කියයිද? දැන් අපි කියමු දිව්‍ය ලෝකේ සමහර අය ඉන්නවනේ කෙලිසෙල්ලෙමින් ඉන්න දෙවිවරු ඉන්නවා. මාර්ගඵලලාභී දෙවිවරු මනුස්ස ලෝකේ මිනිස්සු දිහා බලලා මොකක් කියයිද? ඒ දෙවිවරුන්ට කියයි උඹලා යන්න එපා මනුස්ස ලෝකෙ පැත්තේ. බලාපන් මනුස්ස ලෝකේ පොඩි කාලේ උඹලගේ අතට දේවි චූටි පෙත්තක් වගේ එකක් ටෙලිෆෝන් කියලා જાතියක් උඹලා ඕකෙම විනාශ වෙයි. උඹලා ඉස්කෝලේ යනකොටම උඹලාගේ අතට පොඩි මත්ද්‍රව්‍ය දෙයි. උඹලා ඕකෙම විනාශ වෙයි. උඹලා තරුණ කාලේ වෙනකොට සෑහෙන අකුසල් කොටගයක් රැස් කරගෙන ඉඳීවි. උඹලා වයසට යනකොට උඹලාගේ මේ සියලු පිනුත් නැති වෙලා උඹලා හතර අපායේ වැටෙයි. ඒ නිසා සෙල්ලම් නවත්තලා ධර්මයේ හැසිරියන් කියලා දෙවිවරුන්ට කියනවද නැද්ද? දෙවිවරුන්ට දෙවිවරු ආවාද කරනවා එහෙම. උඹලා මනුස්ස ලෝකේ පැත්තේ යන්න එපා විනාශයි මනුස්ස ලෝකේ කියලා. ඇයි මනුස්ස ලෝකයේ දිහා බලද්දි කොහොමද පේන්නේ?
හොරෙන් හොරෙන් කේන්දර බලනවා. හොරෙන් හොරෙන් නැකත් බලනවා. හොරෙන් හොරෙන් දේවාල අස්සර ඉංගනවා. හොරෙන් හොරෙන් කාලි අදහනවා. හොරෙන් හොරෙන් සූනියන් අදහනවා. හොරෙන් හොරෙන් මේ ගණදෙවි අදහනවා. ඊට පස්සේ පේනවා මනුස්ස ලෝකේ බලද්දී අමනුෂ්‍යයොත් කිට්ටු කර කර මිනිස්සුන් අල්ල ගන්නවා. අමනුෂ්‍යයොත් කිට්ටු කර කර මිනිස්සුන්ව දපණේ දා ගන්නවා. අමනුෂ්‍යයොත් කිට්ටු කර කර මිනිස්සුන්ව වසඟ කර ගන්නවා. එතකොට බලද්දී දෙවිවරුන්ට යන්තම් හරි ආලෝකයක් පේනවා නම් පේන්නේ රුවන්වැලි සෑයෙන්. දෙවිවරුන්ට යන්තම් හරි ආලෝකයක් පේන්නේ ශ්‍රීමා බෝධියෙන්. දෙවිවරුන්ට යන්තම් හරි ආලෝකයක් පේන්නේ ලලාට ධාතුන් වහන්සේගෙන්. දෙවිවරුන්ට මිනිස්සුන්ගෙන් පේන ආලෝකයක් නැහැ. ඕක තමයි ඇත්ත කතාව. දෙවිවරුන්ට මිනිස්සුන්ගෙන් පේන ආලෝකයක් නැහැ. රහත් කියා මෙහි අමු බොරු කියාගෙන කොටසක් යනවා පේනවා. ධර්මයේ විකෘති කර කර කොටසක් යනවා පේනවා. ඊළඟට බුදුන් උපන්න දේශෙත් බොරු කියා කොටසක් යනවා පේනවා. පේනවා ලස්සන්ට අමනුෂ්‍යෝ පිරිසව වසඟ කරගෙන අමනුෂ්‍යෝ මිනිස්සුන්ව මෝහණය කර කර යනවා. ඊළඟට මාර්ගඵලලාභී දෙවිවරු ඒ සෙල්ලම් කරන දෙවිවරුන්ට කියනවා බලාපන් මෝඩයෝ ඇස් දෙක ඇරලා මනුස්ස ලෝකෙ දිහා. බලාපන් මනුස්ස ලෝකෙට අත් වෙලා තියෙන ඉරණම. මිනිස්සුෙකුට පිනක් දිනු කරගෙන යන්න විදියක් නැහැ. බලාපන් මිනිස්යන් මනුස්ස ලෝකයේ අය මරණාසන්න වෙනකොට භූත ලෝකෙන් ඇවිල්ලා මේ මිනිස්සයව අදින හැටි. ආයි දිව්‍ය ලෝකෙවත් යන්න කෙනෙක් ඉතුරු කරන්නේ නැහැ. බලාපන් වෙලා තියෙන දේ කියලා. ආන් එහෙමයි දිව්‍ය ලෝකේ කතාව යන්නේ. අන්ධකාරයකින් වැහිලා යනවා වගේ මේ පහළ අමනුෂ්‍යයන්ගෙන් යකුන් යකිනියන්ගෙන් ප්‍රේත පිසාචයන් කුම්බාණ්ඩයන්ගෙන් මනුස්ස ලෝකෙ වැහිගෙන යන්නේ. වැහිගෙන යන්නේ. එහෙම තියෙදි තමයි එක එක්කෙනා වාසිබස් දුඩන්නේ. මේ දිව්‍ය ලෝකේ කියන්නේ මොකද්ද? ඒවැය මොනවද මේ තියෙන්නේ? පින් ක්‍රැස් කරන්න එපා. පින් කළා හරියන්නේ නැහැ. වහ කුසල් කරගෙන මේකෙන් එතර වෙන කිය මුලාවි දානවා. ඒ නිසා ලකෝ පිරිසක් අමාරුට යනවා. ඒ නිසා පින්වත්නි මේක තේරුම් ගන්න මේ ධර්මයේ හැසිරීමේදී සෝතාපට්ටි අංග දැන් ඔය කියාපු පංචශීලයේ ඊළඟට සෝතාපට්ටි අංග. මේ සෝතාපට්ටි අංග සමාදන් වෙලා අපි ඉන්න ඕනේ. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්කම. ඊළඟට ධර්මයේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්කම. ඊළඟට ශ්‍රාවක සංඝයාගේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්කම. ඊළඟට තමන්ගේ සීලය මෙනෙහි කරන්න පුළුවන්කම. තමන්ගේ සීලය මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට හතරයි. ඊළඟට පුරුදු කරන්න ඕනේ පටිච්ච සමුප්පාදේ අර කියාපු ක්‍රමයට මෙනෙහි කිරීම. එතකොට පින්වත්නි මේක පුරුදු කරලා තිබ්බොත් අපි කියමු මොකක් හරි පිනකට ඔබ දෙවියන් අතරට ගියා. පහළ දිවි ලෝකෙක නෙමෙයි. අපි කියමු තව්තිසාවට ගියා. තව්තිසාවේ මගපලලාභී දෙවිවරු මේ බුද්ධානුස්සතිය වඩනවද නැද්ද? බුද්ධානුස්සතිය වඩනවා. ආන් ඒගොල්ලෝ ගාවට එකතු වෙනවා. ධම්මානුස්සතිය වඩනවා. අන්න එතනට එකතු වෙනවා. දැන් සමහර දෙවිවරු ඉන්නවා ධ්‍යාන වඩනවා. ධ්‍යාන වඩලා එතනින් චුත වෙලා ඉහළ බඹලුවට යනවා. මේ වගේ මිනිස්යන්ට උපකාර ගන්න තියෙන තැන බවට එච්චරයිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දැන් අපිට 2500ක් තව ඉස්සරහට 2000 ගානක් තියෙයිද කියලා හිතන්න නම් අමාරුයි. හැබැයි මේ එකම පිහිට එකම ආරක්ෂාව දැනට තියෙන්නේ මිනිස්යන්ගේ හැකියාව නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානෙ. මේ මිනිස්සුන්ගේ හැකියාව නෙමෙයි. එකම අපිට තියෙන රැකවරණේ බුදුරජාන් වහන්සේගේ අදිෂ්ඨානෙ. මොකද්ද අදිෂ්ඨානෙ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මාගේ බුද්ධ ශාසනය ලංකාද්වීපයේ පිහිටන්නේය.
ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයේ බලයෙන් තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් තමයි රුවන්වැලි මහා සෑය වැඩ ඉන්නේ. එතකොට යම් දවසක දැන් ඔය කාලයාගේ ඇවෑමෙන් දැන් මේ අපි ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන යනවනේ. ඔය අතරේ දැන් කොටසක් ඉන්නවනේ ඒකට බැන බැන යන. අනාගතයේ ඒගොල්ලෝ බලවත් වෙනවා. ඒගොල්ලෝ බලවත් වෙලා කියනවා පින් කරන්න එපා, පින් කරන්න එපා. ඔය ධාතු චෛත්‍ය වදින්න යන්න එපා, ඔය විහිළු විකාර කරන්න යන්න එපා කියලා. එතකොට ටික ටික මිනිස්සු මේ වදින එක ආතෑර යනවා. ඊට අප්‍රමාදී වෙන්න අප්‍රමාදී වෙන්න කිය තමන්ගේ බණපදයක් කියන් යනවා. ඊට පස්සේ මිනිස්සු ධර්මයේ ඉගෙන ගන්න එකත් අතාරිනවා. ධර්මයේ පුරුදු කරන එකත් අතාරිනවා. වචනයෙන් පුරුදු කරන එකත් අතාරිනවා. පොතෙන් ඉගෙන ගන්න එකත් අතාරිනවා. ආචාර්යලා මේ රහත් කියන පුද්ගලයන්ගේ පස්සේ යන්න ගන්නවා. කාලයක් ගියාට පස්සේ ඕක නැති වෙලා යනවා. එතකොට ශ්‍රද්ධාවේ පිටවන්න කවුරුත් නැහැ. ඊට පස්සේ කියයි අනේ ඔය මේ ඔය ධාතුන් වහන්සේලා වැඳලා කාටද හරියන්නේ කියලා ඔන්න කියන්න ගන්නවා. ඕන්න ටික ටික වඳින්න පුදන්න කෙනෙක් නැහැ. මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුත් මිසදිටු වෙලා යනවා. වෙන ආගම් වලට යයි. එක්ක මාක්ස්වාදයට යයි. ඊළඟට අපිට වැඩක් නැහැ ඔය ආගම් කියා. කියලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ධාතු අන්තර්දානේ එනවා. සියලු ධාතුන් වහන්සේලා රැස් වෙලා රුවන්වැලි මහා සෑයට රැස් වෙනවා. රැස් වෙලා ධාතුන් වහන්සේලාගේ නිර්මිත බුදුරජාණන් වහන්සේ අවසාන ධර්ම දේශනාව පවත්වනවා. එදාට මේ ධර්ම දේශනාව අහන්නේ මනුස්ස ලෝකේ මිනිස්සු නෙමෙයි. මිනිස්සුන්ට මේ ධර්මය ඇහෙන්නේ. ඒ ධර්මය අහන්නේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු. ඒ දෙවිවරු මේ ධර්මය අහලා අවසාන මේ ගෞතම බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගේ ඍජු සම්බන්ධයෙන් මාර්ගඵල ලබන අවසාන පිරිස බිහි වෙලා මහ පොළොවෙන් බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. මහ පොළොවෙන් බුද්ධ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ දැන් ඔය කයිවාරුක ගහ ඉන්න අය දැන් ඔය එක එක විදියට ස්තූප වලට බැන ඉන්නවා, පුද පූජා වලට බැන ඉන්නවා, විවේචනය කර ඉන්නවා, ගරහා ඉන්නවා. ඔයගොල්ලෝ සංසාරي සැරිසර යනවා. ගිහිල්ලා নানা ප්‍රකාර ආත්ම භාව ලබයි. මනුස්ස ලෝකේ සම්පූර්ණයෙන් අන්ධකාරයෙන් වැහිලා යයි. ඊට පස්සේ මේ ටික බුද්ධ ආගම ලෝකේ නැති වෙලා යයි. ඊට පස්සේ කාලයගේ ඇවෑමෙන් මිනිස්සු ගුණධර්මයන්ගෙන් අඩු වෙවි ගිහිල්ලා එකිනෙකා මරාගෙන මරුංගකා ගිහිල්ලා ඔන්න මිනිසුන්ගේ ආයුෂ බොහෝම අඩු මට්ටමට එයි. ඊට පස්සේ එනවා මුරුගසං වරුසාව. ඒ කිව්වේ මුරුග චිත්තේ පහළ වෙලා මේකා මරන්ට කියලා දැනුත් වෙන්නේ. දැන් මම මේ ළඟදී අහන්න ලැබුණා මේ ගෙදරක අම්මා කෙනෙක් අවුරුදු 70 ගානක අම්මා කෙනෙකුට ඉස්සරහා ගෙදර ගෑණියෙක් කෙනා මෝල් ගහ අරන් ඇවිල්ලා ගහගෙන ගිහිල්ලා එතනම මැරිලා. ආවේශයෙන් වගේ මිනිස්සු ගෙවල් වලට පැනලා ගහන්නේ. මේ මරනවා නිකන් මේ පිපිඤ්ඤක් කඩනවා වගේ. පතෝල කපනවා වගේ. අනාගතේ ඒක වැඩි වෙයි. ඉතින් බුද්ධ ශාසනය අතුරුදහන් වෙච්ච කාලෙටත් ඕගොල්ලන්ට මෙහිමයි එන්න වෙන්නේ. ඇයි? මනුස්ස ලෝකෙම එන්න ඕනේ කියනවනේ. මනුස්ස ලෝකෙම එන්න ඕනේ කී කොටසක් කියාගෙන යන්නේ නැද්ද? ඒ කාලෙටත් එන්න වෙනවා. දිව්‍ය ලෝකෙට පැනගත්තු අය සත්පුරුෂ දෙවිවරුන්ගේ ආශ්‍රයෙන් චතුරාර්ය සත්‍යත් අවබෝධ කරાવી. දිව්‍ය ලෝකෙට පැනගත්තු අය කාමයන්ට අසතුටුව බඹසර රැකලා සමාධිය වඩලා බඹලොවත් යාවි. දිව්‍ය ලෝකෙට පැනගත්තු අය බේරෙයි. මනුස්ස ලෝකෙ හිර වෙච්ච අය ආයි හිර වෙනවා හිරවිල්ලක්. හිර වෙනවා කියන්නේ හිරවිල්ලක් මං හිතන්නේ ඇයි දැන් යෝනිසෝ මනසකාරීත් නැතුව ගුණධර්මත් නැතුව කර්මයේම දායාද කරගෙන කර්මයටම දාස වෙලානේ වාසය කරන්නේ. එතකොට එහෙම වෙලා දැන් අවුරුදු 10 වගේ වයස වෙනකොට මිනිස්සු කාමකෝපිනේ.
බල්ලු බලල්ලු වගේ කාමයේ හැසිරෙනවා කියන්නේ. එතකොට මිනිස්සු ඔය ගොඩේ ඊට පස්සේ මිනිස්සු ටික ඉන්නේ. එතකොට උපදින්නේ නිරේමයි. නිරේමයි උපදින්නේ. ඊට පස්සේ වන්න මුරුගසං වරුසාව වහිනවා. බහැලා ඔක්කොම මරා ගන්නවා. මරාගෙන ඕන්න පොඩි පිරිසක් ඉතුරු වෙනවා. ඒ පුංචි පිරිස ඔන්න යාන්තම් ජීවිතේ ගැට ගහගෙන ආයි අර හැංගිලා හිටපු තැන් වලින් එළියට ඇවිල්ලා අනේ ඔයා බේරුණානේ අනේ ඔයා බේරුණානේ කියලා ඒගොල්ලෝ බදාගෙන අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා අනේ අපිට මේ කුණේ අපේ දුස්සීල භාවය නිසා අපි මේ ප්‍රාණඝාතයෙන් වෙන්වෙන්න ඕනේ කියලා එකිනෙකාට මෛත්‍රී කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙනවා. ඊට පස්සේ හොරකම් කරන්නේ නැහැ. ටික ආයුෂ වැඩි වෙනවා. ඊට පස්සේ එකිනෙකා කෙරේ ගෞරව කරන වැඩිකාම සීවුනේ නැහැ. ටික ආයුෂ වැඩි වෙනවා. ඊට පස්සේ බොරුවෙන් රවට්ටන එක නැහැ. ටික ආයුෂ ඔහොම වෙලා හිමින් ආයුෂ වැඩි වී කොච්චර කල් යයිද? හිමින් ආයුෂ වැඩි වී ගිහිල්ලා එතකොට භාග්‍යවතුන් වහන්සේට ගරහපු අය, ස්තූප වලට ගරහපු අය, බුද්ධ භූමි වලට ගරහපු අය, භාග්‍යවතුන් වහන්සේගේ උපම් භූමියට ගරහපු අය, ත්‍රිලක්ෂණයට ගරහපු අය, ත්‍රිවිධ රත්නයට ගරහපු අය, ඒ සියල්ලෝ ගිහිල්ලා උපදින්නේ කැලෑවල් වල. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්නවත් ලැබෙන්නේ නැහැ. දැන් අර විදිහට ආයුෂ වැඩි වෙලා ගිහලා ඔන්න අවුරුදු 500ට මිනිසුන්ගේ ආයුෂ යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ දරුවන්ට අවුරුදු 1000ක් ආයුෂ එනවා. ඒගොල්ලන්ගේ දරුවන්ට අවුරුදු 2000ක් ආයුෂ එනවා. ඒගොල්ලන්ගේ දරුවන්ට අවුරුදු 4000ක් ආයුෂ එනවා. මේ වගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු 10000 බවට ආයුෂ එනවා. අවුරුදු 20000ට ආයුෂ යනවා. අවුරුදු 30000ට ආයුෂ යනවා. අපිට හිතා ගන්න බෑ මේ ලෝකෙ ගැන. දැන් අපි මේ ආයුෂ අඩු වෙගෙන යන ලෝකෙනේ අපි ඉන්නේ. ආයුෂ වැඩි වෙන ලෝකයක් ගැන අපිට හිතා ගන්නවත් බෑ. ඔහම අවුරුදු ලක්ෂයට ආයුෂ යනවා. ඊට පස්සේ ආයුෂ ආය අඩු වෙලා අවුරුදු 80000ට බහිනවා. ඕන්නේ ඒ කාලෙට දඹදිව බරණැස් නුවර බරණැසකින් නම අතුරුදාන් වෙලා කේතුමති කියන නම ඇති වෙනවා. ඒ බරණැස් නුවර තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මේ කාලේ ස්තූප වලට බයින පුද පූජා වලට බයින ගරහන කිසි කෙනෙකුට දකින්නවත් හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ උපදින්න ගිහිල්ලා ම්ලේච්ඡ ජනපදවල ඔය අප්‍රිකාවේ ඔය කාන්තාරවල ගිහිල්ලා ඔය ම්ලේච්ඡ කියලා කියන්නේ ඔය වැඩි වගේ ජීවත් වෙන දඩයන් කරගෙන මස් තම්බන් කකා මස් පුල්ලුස්සගෙන කකා ඒ පළාත්වල ගිහලා උපදින්නේ. මේ පළාත්වල කවුරුත් යන්නේ රහතන් වහන්සේලා. මනුස්ස ලෝකෙට ආවත් ඒ තමයි උපදින්නේ. එතකොට මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට කොයි කල්ද අපිට වචනකින් හිතාගන්න පුළුවන් කාලයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඉබඳු ආකාරයේ අතිශයින්ම දුර්ලභ දුෂ්කර කාලයක් අනාගතයට තියෙන්නේ. ඒ නිසා මේ වහසිබස් කතා කිරිල්ල කිසිම ප්‍රයෝජනයක් නැහැ. පාණ්ඩිතකම් කතා කිරිල්ල කිසිම ප්‍රයෝජනයක් නැහැ. අරක කොහොමද දිව්‍ය ලෝක ගිහිල්ලා කොහොමද අරක මේ ඒ කියන්නේ මේ ධර්මඥානයක් නැති මේ සූත්‍ර ධර්ම අධ්‍යයන නොකරපු මෝඩ අයනේ ඔය කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේකේ වැදගත් වෙන්නේ ඒක නෙමෙයි මේ බුද්ධ දේශනා කියවලා නෝනින් කල්පනා කිරීම. දැන් මම කියවනේ මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ අනේපිඬු සිටානන්ට. අනේපිඬු සිටානෝ ඒ මාර්ගඵල ලැබලා ඒ සෝවාන් ඵලයටපත් වෙලා අනේපිඬු සිටානෝ දැන් වාසය කරන්නේ කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ. මොකද දැන් ධර්මය අතහැරලාද? නෑ දැන් මේ විද්දී ධර්මය පුරුදු කරලා සමාහට අපි කොහොමද දන්නේ දැන් සකදාගාමී වෙලත් ඇති. වෙන්න බැරිද? ප්‍රඥාවන්ත කෙනාට ඒක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ පුරුදු කිරීම කියන එක මේ කට වචනෙන් හැඟීමකට බරව කරන එකක් නෙමෙයි. මේක නෝනින් සලකා කරන එකක්.
දැන් ඕගොල්ලෝ ගෙවල් වල එහෙම මෙන් යාන්තම් ඔය මොන හරි උයාගෙන පියාගෙන කාලා ජීවත් වෙච්ච පිරිසක්. ඕගොල්ලන්ට මේ අහන්න ලැබෙන්නේ දුර්ලභ එකක්. එතකොට මේ දුර්ලභ එකක් අහන්න ලැබෙනකොට ඒක හරියට ගලප ගන්නට මොලයක් නැත්තම් ඒක Tamanට සිද්ධ වෙන පාඩුවක්. ඒක හරියට ගලප ගන්න ඕනේ. මම කිව්වේ දැන් අපි ආවට ගියාට කියනවා නෙමෙයිනේ. දැන් යෝනිසෝ මනසිකාරී වර්තමාන මනුස්සයාට නෑ කියලා ආවට ගියාට කියනවා නෙමෙයි. ඒක හැමතිස්සෙම මනුස්සයාගේ ක්‍රියාවෙන් ඔප්පු වෙන එකක්. සෝතාපට්ටි අංගවල පිටලා නෑ කියන එක ආවට ගියාට කියනවා නෙමෙයි. ඒක මේ මනුස්සයාගේ ක්‍රියාවෙන් පේන එකක්. තිසරණේ නෑ කියලා කියන්නේ ආවට ගියාට නෙමෙයි. තිසරණේ නැති සමාජයක ලක්ෂණේ හැම තිස්සෙම පේන එකක්. තිසරණේ පිටපු අයගේ ලක්ෂණේ තිසරණේ පිටපු නැති අයගේ ලක්ෂණයි පැහැදිලිව තියෙනවානේ. ඉතින් ඒ නිසා තිසරණේ පිටපු නැති එක හරියට පැහැදිලිව පේනවා. ඒකයි අපි කියන්නේ මේක නිකන් මේ දුර්ලභ අවස්ථාව අපරාධය අහිමි කර ගන්නවා. අපිට ලැබිච්ච දුර්ලභ අවස්ථාව තමයි මේ මනුස්ස ආත්මයක් ලැබිච්ච එක. ඒ වගේම දුර්ලභ අවස්ථාවක් තමයි මේ ධර්මය ලැබිච්ච එක. දුර්ලභ අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ මෙනෙහි කරලා ඒ ගුණ මෙනෙහි කර කර සරණ යන්න පුළුවන්කම. ධර්මයේ ගුණ මෙනෙහි කර කර සරණ යන්න පුළුවන්කම. ශ්‍රාවක සංඝයා කියලා රහතන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කර කර සරණ යන්න පුළුවන්කම. ඒ නිසා දුර්ලභ අවස්ථාවන්. ඒ වගේම අපට ලැබෙන දුර්ලභ අවස්ථාවක් සීලයක් සමාදන් වෙන්න පුළුවන්කම. අපට ලැබෙන දුර්ලභ අවස්ථාව පරිසම්පාදේ මෙනෙහි කර කර ඉන්න තියෙන අවස්ථාව. අපි මේ කියලා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ විදිහට කරගෙන අපිට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයෙම පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු